නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි අද දවසේදී අපි නාමයේ පළමු කොටස අවසන් කරන දවස මේ වෙනකන් අපි තේරවාද සම්ප්‍රදායේ තියෙන නාමයේ සම්බන්ධ තියෙන මූලික સિદ્ધාන්ත ගණනාවක් සාකච්ඡාවට අරගෙන ලේ දේශනා 9ක්ම වෙන කෝණකින් නාමයේ පිළිබඳව අධ්‍යයනය කරන්නට යෙදුණා. ඒකෙදී අපි බටහිර දර්ශනයේ තියෙන නාමයේ පිළිබඳව තොරතුරු අනුසාරයෙන් නාමයේ තවත් විශ්ලේෂණයක් ලක් කරා. තේරවාදයේ අනුව කොහොමද නාමය විස්තර වෙන්නේ කියන එකත් අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඒකේ අද අවසාන දවස වශයෙන් මම එකෙන් කියන්නේ දැන් ඊළඟ බදාදා පන්ති තියෙනවා. බදාදා මම කරන්නේ නාමයේ දෙක කොටස කියන එක පටන් ගන්නවා. ඒ තමයි චිත්ත චෛසික ධර්මියෝ වෙන වෙනම තේරවාදයට අනුව හඳුන්වනවා විස්තර වශයෙන්. එතකොට ඒකෙදී චිත්තය වෙනම හඳුන්වලා චෛසික ධර්ම වෙනවා. චිත්තුප්පාද කියන එක තමයි නැත්නම් සමහර කෙනෙක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ලෝභ මූල සිතින් මම පටන් ගනිව් ගන්නන්න කියලා. ඒක කතා කරන්නේ චිත්තුප්පාද කියලා වෙනම කොටසක් යටතේ. ඉස්සෙල්ලාම ධර්ම ටික හඳුන්වන නාම ධර්ම 53. ඉතින් අද දවසේදී මේ නාමයේ නැත්නම් චිත්තුප්පාදයේ සම්බන්ධයෙන් නාම ධර්ම සම්බන්ධයෙන් අපි බලපු අනිත් කෝණයෙන් බලපු හැටි ප්‍රායෝගිකව මේක තේරුම් ගන්න බලපු විදිහ අපි විශ්ලේෂණයට ලක් කරනවා. ඒ කතා කරපු දේවල් සියල්ලම එකතැන. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තු වෙන්නේ කතා කරපු දේවල් සියල්ලම විශ්ලේෂණයට ලක් කරන්නට. ඉතින් ඒ ගැන පොඩි මේකෙන් බලාපොරොත්තු වෙන දේ තමයි නාමයේ දැන් අපි දන්නවා භෞතිකවාදය සහ ද්විත්වවාදය කියලා කොටස් දෙකක් තිබුණා. ඒ දෙකෙන් කවරක්ද ඔබ අවසානයේදී පිළිගන්නේ හෝ කවරකටද රුචි කරන්නේ කියන එක සම්බන්ධයෙන් මම කතා කරනවා. ඒකෙදී දෙපැත්තටම තියෙන වාද විවාද සම්බන්ධිනුත් අදහසක් ලබා දෙනවා. එතකොට ඒකෙදී අවසානයේදී කොතනින්ද අපි ඥානවන්තයෙක් වශයෙන් පිළිගත හැක්කේ පිළිගත නොයුත්තේ කියන එක ඒක අවසානයේ තීරණයනේ Tamanට අන්තිමට. ඒක මම කියන්නට ඕනේ. අවසානයේ තීරණයක් දෙන්නේ නැහැ. නමුත් පැතිකඩ වලින් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. නමුත් the philosophy of mind කියන මේ සිත පිළිබඳව දර්ශනය මීට වඩා ගොඩක් පුළුල්. ඒකේ පැතිකඩ ගාණක් තියෙනවා සහ ලස්සන තර්ක විතර්ක චින්තන ක්‍රම ආදී එකට ඇතුළත් වෙලා තියෙනවා. ඒකෙන් බලනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තව තවත් පුළුල්ව තේරුම් ගන්නට අපිට පුළුවන් වෙනවා. සහ බුද්ධ දේශනාව මොන වගේ පදනමකද පිහිටලා තියෙන එක ඉතාම වැදගත්. තේරවාද දර්ශනය මොන පදනමේ තියෙන මොන පදනමකින්ද ඒක හරි කියන්නේ කවුරුද? මොන පදනමෙන්ද ඒක විස්තර වෙන්නේ කියන එකත් අපි තේරුම් ගන්නට ඕනේ. නමුත් මම මේ දර්ශනයේ පාඩම මේක ඇතුළට ගේන්න යන්නේ නැහැ. මොකද මේ පාඩම් මාලාවේ ඉලක්කය තමයි අපි විදර්ශනාව කතා කරලා අරිහත්ත්වයට දක්වා තේරවාදයේ ක්‍රමයට විස්තර කරගෙන. ඉතින් ඒකට සිත විස්තර කරනකොට චිත්තුප්පාදේ විස්තර කරන නාම ධර්ම විස්තර කරනකොට ප්‍රායෝගිකව මේක විස්තර කර ගැනීමේ අවශ්‍යතාවය සමහර අයට තියෙනවා. ඒ නිසා තමයි මේ වෙන ක්‍රමයකින් මේක ගැන විස්තර කරේ තේරවාදයේ තියෙන ටික කතා කරලා ඉවර වෙලා. තේරවාදයේ මුල් පාඩම් 10 දිම කොහොමද ධර්මයේ හරිම මේක විස්තර වෙන්නේ කියන එක අපි කතා කරා. ඊළඟට මේ වෙන කෝණයකින් මේක දිහා බැලුවා. ඊළඟට ආපහු තේරවාදයේ විදිහට නාම ධර්ම එකිනෙකක් අරගෙන විස්තර කරනවා. ඉතින් පිට මම මේ වගේ වෙන විදිහේ පාඩම් ඒ කියන්නේ වෙන කෝණ වලින් මේක දිහා බලන හැටි විටින් විට කතා කරයි. මම මේක ඉස්සරත් කරා. මොකද ඒක තුලින් අපේ දර්ශනය පුළුල් වෙනවා. සහ ඒක අවශ්‍ය වෙන පිරිසක් ඇත්තරම ලෝකේ ඉන්නවා. ඒ විදිහට බැලුවම තමයි ධර්මයේ තේරෙන්නේ හෝ ධර්මයට පැමිණෙන්නේ කියන පිරිසක් ඉන්නවා. දවසේදී අපි දැන් මෙතෙක් කතා කරපු දේවල් සියල්ලම ගත්තම මතක ඇති අපි කොටස් දෙකකට දැම්මා. අද අත්පත්‍රිකාවක් නෑ. තිබිච්ච ඒවම තමයි විස්තර කරන්නේ. අපි ඉස්සලම ගත්තා භෞතිකවාදය. ෆිසිකලිසම්. ඊළඟට ඉන්ට මොකද්ද? ද්විත්වවාදය. භෞතිකවාදය සහ ද්විත්වවාදය කියලා කොටස් දෙකක්. මේ භෞතිකවාදයේදී මම ඇරිස්ටෝටලිසම් වලින් පටන් ගත්තේ. ඒකට මම ඒක පොඩ්ඩක් පැත්තකින් දාලා මොකද ඒක ගොඩාක් පෞරාණික வாදයක්. ඒකේ ෆෝම් එක කියලා වෙනම ඒ හැදිච්ච ක්‍රමය ෆෝම් එක කියලා එකක් ගත්තා. ඒකෙන් තමයි මේ ආත්මය ඒක හුදු හැදිච්ච හැඩේ විතරක් නෙවෙයි. මේ ෆෝම් එක නිසා තමයි මේ හැකියාවන් ක්‍රියාකාරීත්වයම සිද්ධ වෙන්නේ කියලා. ඒක ෆිසිකලිසම් වලට ගොඩාක් බර එකක්. සමහරව කියනවා ඒක
ගොඩක් වෙලාවට අද සමහර ක්‍රිස්තියානි පූජකවරු නැත්නම් දර්ශනයට බර ක්‍රිස්තියානි ෆාදර්ස්ලා සමහර අය මේ ඇරිස්ටෝටලිසම් මොකද ඇක්වයිනස් විසින් ඒක ගොඩාක් යොදාගෙන තියෙනවා මේ දර්ශනය විස්තර කරන්නට. ඒ නිසා ඒක ෆිසිකලිසම් වලින් බැහැර වෙච්ච දෙයක් අර්ථකථනය කරන අය ඉන්නවා. මේකේ උනත් සමහර දැන් ෆන්ක්ෂනලිසම් කියන එක ෆිසිකලිසම් නෙවෙයි කියලා කියන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ නිසා මේක පිළිබඳ নানা දේවල් අදහස් තියෙන්නට පුළුවන්. මම අර ප්‍රධාන තුනට විතරක් අවධානය දෙන්නම්. බිහේවියරිසම්. ඒ කියන්නේ මොකද්ද? බිහේවියරිසම් කියලා කිව්වේ සිත යනු, මනස යනු ක්‍රියා කිරීමයි. කව ක්‍රියා කිරීමේ නැඹුරු. ක්‍රියා කිරීම හෝ ක්‍රියා කිරීමේ නැඹුරුව ඒ කායික වාචික ක්‍රියාකාරකම් සිද්ධ වීමට හේතු බහුත වෙච්ච සිත කියලා වෙනම දෙයක් නැත. හුදු නැඹුරුව නැත්නම් හුදු ක්‍රියාවම සිත ලෙස අර්ථකථනය කළ යුතුයි. මේක තමයි බිහේවියරිසම් කියන එකේ තේරුම. සාමාන්‍යයෙන් ඒකේ මොටෝ එක තමයි I act therefore I am. මම ක්‍රියා කරනවා ඒ නිසා මම ඒ කියන්නේ ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා යමකට. සචේතනිකව ක්‍රියා කරන්නට පුළුවන් නම් ඒක ඒනේන ප්‍රතිචාර දක්වන්නට පුළුවන් නම් කායික වාචික ක්‍රියාකාරකම් තුලින් ඒ වගේම ඒ සඳහා මොනවා හරි මේකක් තියෙනවා නම් ඩිස්පොසිෂන් එකක් නැත්තම් නැඹුරුවක් තියෙනවා නම් ඒක තමයි සිත කියලා මනස කියලා විස්තර කරේ. ඊළඟට අපි ගත්ත ඩෙන්ටිටි තියරි. ඩෙන්ටිටි තියරි කියනකින් ගත්තේ මොළයම තමයි සිත. මොළයේ ක්‍රියාකාරීත්වයක්මයි සිත. ඒ කියන්නේ මේ දෙක සර්ව සමයි කියන තැන විස්තර කරන්නට යෙදුණා. මොළයේ ක්‍රියාකාරීත්වය මොළයමයි නැත්නම් මොළයමයි සිත කියන එක. ඒතකොට ඒකේ හැටියට රූපේ තියෙන සියලු රූපයේ සත්‍යය නෙවෙයි රූපේ තියෙන එක්තරා විශේෂ කොටසක් තමයි සත්‍යය ලෙස අර්ථකථනය කරන්නේ. රූපේ තියෙන එක්තරා විශේෂ කොටසක් සත්‍යය ලෙස අර්ථකථනය කෙරුණා. ඒතකොට මොකක්ද ඒ කොටස? බ්‍රේන් එක. මොළය. මොළයේ තියෙන යම් යම් ක්‍රියාකාරීත්ව හෝ නැත්නම් මොළයම සිත කියලා අර්ථකථනය කරා. එතකොට මේක දෙකේ වෙනස මොකද්ද? මේ දෙකෙන් ආපු වෙනස දැන් මෙතන කතා කරේ දැන් මලමිනිය අපි මුලින් පටන් ගත්තේ මලමිනිය කතාවෙන්. මලමිනිය ක්‍රියාකාරකම් ක්‍රියා කරන්නේ නැහැ. මලමිනියට සිතුම් පැතුම් නැහැ. නමුත් ජීවත් වෙන මිනිස්සයාට මේ දේවල් තියෙනවා. එතකොට මලමිනිය සහ ජීවත් වෙන මිනිසාගේ වෙනස ගත්තම ඒ දේවල් වලට ක්‍රියා කරන බවක් ජීවත් වෙන මිනිස්සයා තුළ තියෙනවා. ඒ දේවල් වලට ක්‍රියා කරන බවක්, හැසිරෙන බවක්. එතකොට මේ හැසිරෙන බව උඩ ඔහු ජීවත් වෙන පුද්ගලයෙක් ලෙස අපි සරගෙන I act therefore I am. මම හැසිරෙනවා ඒ නිසා මම වෙමි. මම ක්‍රියා කරනවා ඒ නිසා මම වෙමි. එතකොට ඒ හැසිරීමට නැඹුරුවම තමයි සිත කිව්වේ. ඒක තමයි මලමිනියගේ වෙනස් වුනේ. එතකොට ඒකේ හැටියට ක්‍රියාකාරකම් සිද්ධ කිරීමට හේතු බහුත වෙච්ච සිත කියලා අමුතුම ධර්මයක් නැහැ. ඒ හැසිරීමමයි ක්‍රියාකාරීත්වයම තමයි සිත ලෙස නැත්නම් මනස ලෙස අර්ථකථනය කරනවා. මේකෙදි කිව්වා නෑ එහෙම එකක් නෙවෙයි. මොකද හේතුව සමහර වෙලාවලට යම් යම් අත්දැකීම් අපිට ලැබෙනවා. වේදනාව වගේ දේවල් ලැබෙනකොට අපි ක්‍රියා නොකර නැත්නම් ඒ ක්‍රියා කිරීමට නැඹුරුවක් නැතුව අපි ඉන්න අවස්ථා තියෙන්නට පුළුවන්. දැඩි ලෙස ඉවසීම ප්‍රගුණ කරපු කෙනෙක් ලොකු වේදනාවක් ආවත් කිසිදු ක්‍රියාකාරකමක් හැසිරීමක් නොදක්වා හැසිරීමට නැඹුරුවක් නොදක්වා සංයමයෙන් ඉන්නට පුළුවන් කිසිවක් නොදැනෙනවා වගේ. හැබැයි ඔහුගේ හිත දන්නවා ඔහු යම් වේදනාවක් විඳිනවා කියලා. ඉතින් ඒ නිසා ක්‍රියා කිරීම හෝ ක්‍රියා කිරීමේ නැඹුරුවට අන්‍ය වෙච්ච මොකක් හරි විඳින බවක් මෙතන තියෙනවා කියන එක ප්‍රකටයි. ඒ මොකද්ද ඒක රූපේම තව කොටසක් විශේෂයෙන්ම මොළය කියලා කට්ටියක් අර්ථකථනය කරා. එතකොට ඒ අර්ථකථනයේදී ඒ අර්ථකථනයේ හැටියට විශේෂයෙන්ම සාධක ලෙස ගන්නේ මොළයේ තියෙන ක්‍රියාකාරීත්වයේ සිතුම් පැතුම් පහළ වෙනකොට ඒ දේවල් ක්‍රියා කරන්න උත්සාහවත් වෙනකොට අපිට ලැබෙන මොළයේ තියෙන වෙනස් වීම පරීක්ෂණයට ලක් කරාම පැහැදිලිවම සහ මොළයේ යම් යම් තැන් වලට හානි වුණාම යම් යම් හැකියාවන් දුර්වල වෙනකොට ඒකිනුත් ගම්ම වෙනවා. සිතයි මොළය අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඒ නිසා ඒක අමුතුවෙන් අර গুপ্ত දෙයකට යන්නේ නැතුව මේ මොළයම තමයි සිත කියලා නිර්වචනයක් ගෙනාවා. ඒකට කියන ඩෙන්ටිටි තියරි mind brain identity theory කියලා කියනවා විස්තර වශයෙන්. ඊට පස්සේ ආව එකක් functionalism කියලා. functionalism කියන එකේ තේරුම තමයි මේ mind brain identity theory එක ගත්තම මොළයම තමයි සිත ලෙස අර්ථකථනය කරන්නේ. මොළයම තමයි සිත. නමුත් මනුස්ස මොළය හෝ සාමාන්‍ය සත්තුන්ගේ මොළයට වඩා වෙනස් මොළයක් වෙනස් ආකාරයෙන් සකස් වෙච්ච මොළයකින් ඒම ක්‍රියා සිද්ධ වෙනවා නම් සහ
මොනවා හරි භෞතික වෙනත් දෙයකින් නිර්මාණය වෙච්ච සිලිකන් වගේ දෙයකින් නිර්මාණය වෙච්ච මේ සර්කිට් එකකිනුත් අර මිනිස්සයා කරන ක්‍රියාකාරකම් සියල්ල සිද්ධ වෙනවා නම් අපිට ක්‍රියා කිරීමේ හැකියාව මොළයට විතරක් ආරූඪ කරලා මොළයම සිතයි කියලා කතා කිරීම ඒතරම් සාර්ථක දෙයක් නෙවෙයි. විශේෂයෙන් මොකද ලෝකේ ආව AI කියලා. artificial intelligence. artificial intelligence දෙන්නේ strong AI කියලා එකට අපි කියන්නේ. මේක හරියට සිතකට මිනිස්සෙක් වගේමයි. රොබෝ කෙනෙක් නැත්නම් සුපර් කම්පියුටර් එකක්. ඉහළ තාක්ෂණික කම්පියුටරයක් ගත්තාම එයාට ලැබෙන දේවල් ටික ප්‍රතිචාර දක්වනවා. සමහරට වචන වලින් කතා කරනවා. දැන් අර සමහර iPad එකේ තියෙන Siri කතා කරන ප්‍රශ්න ඇහුවමනේ Apple වල. ඒතර ඒ විදිහට ගත්තම මේ මිනිස්සෙක් කරන ඒ සියලු ක්‍රියාකාරකම් කිරීමට සමර්ථ නැත්නම් ඒ හැසිරීම දැක්වීමට සමර්ථ මනුස්ස මොළයට වඩා වෙනස් වෙච්ච දෙයක් තිබුණොත් එයා මේ ෆන්ක්ෂන්ස් දක්වන්නට සමර්ථයි. හරිනේ. එතකොට එතනදී පොඩි වෙනස්කමක් තියෙනවා. දැන් මෙතන මොන හරි දෙයක් තියෙනවා. ඒකට ඉන්පුට්ස් තියෙනවා. ආදාන outputs තියෙනවා. ප්‍රතිදාන outputs. එතන මෙතනදී මනස කියලා ගන්නේ ඔතන ඔක assume තනක් මනස කියනකොට මේ input output කියන මේ දෙක මනස කියලා අර්ථකථනය කළොත් මේ දෙක මනස කියලා අර්ථකථනය කළොත් මේකට ටිකක් ද්විත්වවාදයට කිට්ටුයි. ඒ කියන්නේ භෞතිකයේ තියෙනවා මේ වගේ ක්‍රියාකාරකමක් සිද්ධ කරනවා. යම් ක්‍රියාකාරකමක් සිද්ධ කරනවා. ඒ ක්‍රියාකාරකම රූපයෙන් අන්නේ වෙච්ච දෙයක්. ඒක භෞතිකයක් නෙවෙයි. ඒක වෙනම අභෞතිකයකුත් නෙවෙයි. කියන තැනට විස්තර කරන පිරිසක් ඉන්නවා. ඒකේ හැටියට ගත්තම ඒක ද්විත්වවාදයට කිට්ටුවට යනවා. මේ ඉන්පුට්ස් අවුට්පුට්ස් වලට විතරක් අවධානය දෙන්න. මේ වස්තුර අවධානය නොදී. නමුත් සාමාන්‍යයෙන් තියෙන අදහස තමයි මේ ඉන්පුට්ස් අවුට්පුට්ස් දෙන්නේ ආදාන වලට ප්‍රතිදාන දෙන්නේ කවුද? ඒ දීම සිද්ධ වන්නේ මේ භෞතිකය නිසා. ඒ නිසා මේක භෞතිකවාදයක් ලෙස තමයි සාමාන්‍ය අර්ථකථනය කරන්නේ. මේක භෞතිකවාද ලෙස අර්ථකථනය කරන්නේ. නමුත් මෙතන සමහරලාට මේ ලැබෙන ප්‍රතිචාර වලට මේවා දැක්වීම ප්‍රතිචාර ලැබීම ප්‍රතිචාර දැක්වීම කියන මේ ක්‍රියාවලියට අවධානය දුන්නොත් ඒ ක්‍රියාවලියට අවධානය ලබා දුන්නොත් එහෙම ඒකයි උදාහරණයක් ගත්තේ software එකක් වගේ hardware එකේ software එක අහවල් භෞතිකයක් කියලා පෙන්වන්න බෑ. ඒක භෞතිකය නිසා ක්‍රියාත්මක වෙන සංසිද්ධිය. ඒ වගේ මේ මනස කියන්නේ භෞතිකයේම යම් ක්‍රියාවලියක්. නිසා සමහරු කියනවා මේක භෞතිකවාදයට වඩා වෙනස් වෙච්ච දෙයක් ෆන්ක්ෂන් එක. නමුත් කෙසේ වෙතත් මොකක්ද ඒකට responsible කියලා අහුවම ඒ ක්‍රියාවලියට අවසානයේ අපිට ලැබෙන්නේ භෞතිකයක්. ඒ නිසා මේක සාමාන්‍ය ලෝකයේ පොදුවේ කියන්නේ භෞතිකවාද තුනෙන් එකක් ලෙස තමයි මේ ෆන්ක්ෂනලිසම් කියන එක විස්තර කරලා තියෙන්නේ. ඊට පස්සේ මේකෙදී අපි විශේෂයෙන් දක්වන්නට ඕන දෙයක් තමයි මේ ලැබෙන අත්දැකීම් වලට ප්‍රතිචාර මේවා අත්දැකීම් රිසීව් කරලා ප්‍රතිචාර දක්වනවා. ඒ ප්‍රතිචාර දැක්වීම වගේම යම් දැන් මෙතනදී මතක තියාගන්න ඕනේ මේ හැමෝම මේ මනස ගැනයි කතා කරේ. මේ මනස කියන වචනේ මනස කියනකොට මම මුලින්දම කිව්වා තේරවාදය අපි කතා කරන සිතට යන්නට එපා. mental states කියන හැමෝම පිළිගත්තා. මනසක් කියලා දෙයක් තියෙනවා. ඒ මනස හැසිරීම හෝ හැසිරීමේ නැඹුරුවමයි. ඒ මනස මොළයමයි. මනස යනු ඒ ක්‍රියා සිද්ධ කිරීමට සමර්ථ දෙයක්. නැත්තම් ඒ ක්‍රියා සිද්ධ කිරීම ඒ කෘත්‍යයන් මේ කවර ක්‍රමයකින් හරි මේ කතා කරලා තියෙන මනස ගැන. කවර ක්‍රමයකින් හරි අවසානයේදී කතා කරලා තියෙන්නේ මනස සම්බන්ධයෙන්. ඉතින් මෙතනදී තව එකක් තමයි කායික වාචික ක්‍රියාකාරකම් වලට. ඒ කියන්නේ අපි අතෝසවනවා නම් මේ මොළේ දැන් ෆන්ක්ෂනලිසම් ගත්තත් මිනිස්සෙක් වුණා මොළය. කම්පියුටරයක් ගත්තම සර්කිට් එක. එතකොට ඒ භෞතිකයක් යම් භෞතිකයක් ඒකට responsible යම් භෞතිකයක් ඒකට වග කියන්නට ඕනේ. ඒ භෞතිකයේ හේතු කරගෙන කායික වාචික ක්‍රියාකාරකම් වෙනවා. ඒ වගේ මේ භෞතිකයේ හේතු කරගෙන මානසික සිතුම් පැතුම්. ඒ කියන්නේ උදාහරණයකට මට සතෙක් එහෙම ඉදිරියට ආවොත් භයානක සතෙක් දුවන්නට පෙළඹෙනවා. දුවන්නට උත්සාහයක් ඇති වෙනවා ඉස්සල්ලාම. ඊට පස්සේ මම දුවනවා. නැත්තම් මෙයාට වෙන මොන හරි කරන් හැංගෙන්න ඕන කියලා සිතවිල්ලක් අපිට ඇති වෙනවා. එතකොට නැත්තම් තව ගත්තොත් එහෙම ඉස්සලාම සතෙක් කියලා විශ්වාස කරනවා හොයලා බලන සතෙක්ද නැද්ද කියලා. ඒ විශ්වාසය උඩ තමයි සතෙක් කියන බය උපදින්නේ. මේ විදිහට මානසික තත්ත්ව අතරත් මේ සම්බන්ධතාවය ෆන්ක්ෂන් එකේ මේකේ විස්තර වෙනවා. ඒ කියන්නේ කායික වාචික ක්‍රියාවලට අමතරව මානසික ක්‍රියා. මානසික ක්‍රියා කියන අදහස් කරන්නේ විශ්වාසය, බය වගේ සිතුවිලි. ඒ නිසා මේ මුළු මනුස්ස ජීවිතේම මේකෙන් විස්තර කරනවා. මුළු මනුස්ස ජීවිතේම මේකෙන් විස්තර කරනවා. behaviorism වලින් අර කියපු සමහර මානසික සිතුවිලි විස්තර කරගන්න ටිකක් අමාරුයි.
ඒවා ටික විස්තර කරගන්නට අමාරුයි. එතකොට මේ ගත්තම මේ බිහෙවියරිසම් වල තිබිච්ච අඩුව තමයි අර සමහර සංවේදනා වගේ විස්තර කරගන්නට බැරිකම. ඒවට උත්තර ප්‍රතිඋත්තර තියෙන මේ ගොඩාක් ලොකු කතාවක්. මම සියල්ල කතා කරන්න යනව නෙවෙයි. ඊට පස්සේ ඩෙන්ටිටි තියරි එකේ තිබිච්ච ගැටලුව තමයි ඒක සර්ව සමකරා මොලයත් එක්ක. එතකොට ඒක ලොකු ගැටලුවක් එතන. මොකද ඊට එහා ඒ මිනිස්සෙක් වගේ ක්‍රියා කරන්න පුළුවන් භෞතික කෘත්‍රිම දේවල් අපි හදලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් බූවල්ලගේ මොලේ හමු වෙනකොට එතන පොඩි වෙනස්කමක් තියෙනවා මනුස්ස මොලේක. ඒක එහෙම සම්පූර්ණයෙන් වෙනස් නැහැ කියලා තර්ක තියෙනවා. නමුත් කෙසේ වෙතත් ඔය තමයි සාමාන්‍යයෙන් ලෝකේ තියෙන වාද ටික. ඊට පස්සේ ෆන්ක්ෂනලිසම් වලට එනකොට එතන තියෙන ගැටලුව අපිට වෙන්නේ ක්‍රියා කිරීමට සමර්ථ වුණත් අපිට ලැබෙන්නේ අවබෝධය කියන එක. මොකද හේතු උපමා මතකදී Chinese room thought experiment. මිනිස්සෙක් චීන කාමරයක ඉඳලා චීන එයාට ප්‍රශ්න දෙනවා. එයා චීන කිසිවක් දන්නේ නැතුව rules ටිකක් පොතක් අනුගමනය කරලා ඒ අදාළ ප්‍රශ්නෙට අදාළ චීන උත්තරය දෙනවා. ඒ සිම්බල් එකෙන් උත්තරය දෙනවා. මේ මනුස්සයාට කිසිම තේරුමක් නැහැ මොකද්ද මම කරේ කියලා. නමුත් හරියට එයා උත්තර දීලා. ඒ වගේ තමයි උදාහරණයක් කම්පියුටරයකට අපි මොනවා හරි දෙයක් ටයිප් කරොත් එහම එයා උත්තරයක් ලබා දෙනවා. හැබැයි එයාට තේරෙන්නේ නැහැ මේ මනුස්සයා මොකද්ද කිව්වේ කවුද මේ මොකද්ද මම දුන්නේ ආදී ලෙසට මොකක්වත් එයාට අදහසක් පැමිණෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙතන අවබෝධය කියන එක ලොකුවටම ප්‍රශ්නයක් කියන එක එතන ඉතිරි වෙන දෙයක්. අවබෝධය කියන එක ප්‍රශ්න තියෙනවා. ඊළඟට මේ සියල්ලෙන්ම අපිට ගැටලු වෙන දේවල් තමයි අපිට විස්තර කරගන්නට බෑ ක්වාලියා කියන එක. අර මානසික අත්දැකීම විඳින ගතිය, දැනෙන ගතිය මේක විස්තර කරගන්නට බෑ. ඊළඟට ගොඩක් වෙලාවට මේක ප්‍රශ්නයක් වෙනවා ෆ්‍රී විල් එක. ඒ කියන්නේ අපි නිදහස්ද නැද්ද? අපි තීරණ ගන්නකොට අපි ඇත්තටම තමන්ගේ තීරණයට තමන්ට වගකීමක් කියලා දෙයක් එනවද නැද්ද ආදී ලෙස ඒ ෆ්‍රී විල් එක ඇත්තටම මේ වලින් විස්තර කරගන්නට බැරි වෙනවා. විස්තර කරගන්නට බැරි වෙනවා. ඉතින් ditthවාදයට එනකොට ditthවාදයේ හැටියට අනිවාර්යෙන් තියෙන එකක් තමයි නාම සහ රූප. ඒක ඩුවලිසම් කියලා අපි කියන්නේ. එතන නාමය නැත්තම් සිත සහ රූපය කියලා දෙකක් තියෙනවා. එතකොට ඒකේ සාමාන්‍ය අදහස තමයි නාමය කියන එක අභෞතිකයක්, රූපය කියන නාමය කියන එක අභෞතික, රූපය කියන එක භෞතික. නාමය අභෞතිකයක්, රූපය භෞතිකයක්. මේ භෞතික අභෞතිකය නිසා භෞතිකේ ක්‍රියාත්මක වෙනවා, භෞතිකයේ බලපෑම අභෞතිකයට ලැබෙනවා. මේකට තියෙන ලොකුම චෝදනා කීපයක් තියෙනවා. චෝදනා වලින් පළවෙනිම ප්‍රධානම චෝදනාව තමයි ප්‍රධානම මේකට තියෙන ගැටලුව තමයි ඉන්ටරැක්ෂන් කියන එක. කොහොමද අභෞතිකයක් සහ භෞතිකයක් අතර සම්බන්ධතාවයක් ඇති උනේ කියන්නේ. මොකද හේතුව මේ ඩුවලිසම් වල සාමාන්‍යයෙන් කතා කරන ඩෙකාඩ් රෙනේ ඩෙකාඩ් ගෙන ආපු එකේ හැටියට ඔහුගේ හැටියට ඔහු විස්තර කරන කිසිදු ඉඩක් ගන්නෙ නෑ අභෞතිකය. අභෞතිකයේ කවරවත් තැනකවත් ලොකේට් වෙලා නෑ. පිහිටලා නෑ. කොහෙවත් තැනක පිහිටලා නෑ. තේරවාදයේ හැටියට පිහිටීමක් තියෙනවා භෞතිකයට. මෙහෙම අවල් තැන කියලා කියන්නට පුළුවන්. නමුත් මේකේ හැටියට එහෙම නැහැ. එතකොට තියෙන පළවෙනි ගැටලුව තමයි ඉඩක් නොගන්න අද්‍රව්‍ය වෙච්ච අභෞතික වෙච්ච දෙයක් කොහොමද තව භෞතිකයක් එක්ක ක්‍රියාත්මක වෙන්නේ? මේ දෙක ඉන්ටරැක්ට් කරන භෞතිකයෙන් අභෞතිකයට අභෞතිකයෙන් භෞතිකයට. කකුලට පාරක් වැදුනම වේදනාවක් එන්නත් අපිට සිතවිල්ලක් පහළනාම දුවන්නට ඕනේ කියලා කය දුවන්නටත් කියන මේ ක්‍රියාවල දෙක කොහොමද සිද්ධ වෙන්නේ? මොකද සාමාන්‍යයෙන් ලෝකයේ පිළිගත් විද්‍යාත්මක ක්‍රමයේ හැටියට භෞතික ලෝකයේ කියන එකේ තියෙන සියලුම සිදුවීම් කියන ඒවා භෞතික ඉන්ටරැක්ෂන්ස්. එතකොට තමයි එලිසබෙත් කුමරිය අහන්නේ ප්‍රශ්නේ ඔබ භෞතිකයක් විස්තර කරනවා නම් මේ සිත කියන එක මේ සිත භෞතිකයට බලපානවා නම් මොන පදනමෙන්ද ඒක බලපාන්නේ කියන කතාව. මොකද හේතුව අවම වශයෙන් ඒකට භෞතික ලක්ෂණ තිබිය යුතුයි භෞතිකයට බලපෑම් කරන්නට. එහෙම නැත්නම් භෞතිකයෙන් භෞතිකයට බලපෑමක් වෙනටත් මොන හරි මේ දෙන්න අතර සමාන ලක්ෂණයක් තිබිය යුතුයි කියන එකට සාමාන්‍ය තේරුම. ඒ නිසා මේක විස්තර කරගන්නට අපහසු දෙනවා. මේක විස්තර කරගන්නට බැරි මට්ටමේ තියෙන තැනක් භෞතිකවාදීන්ට, ditthවාදීන්ට ඒක මේකේ තියෙන විස්තර කර ගැනීම ප්‍රශ්න. නමුත් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය දැනුම, සාමාන්‍ය අදහස ගත්තොත් එහෙම අපි දන්නවා අපේ සාමාන්‍ය එකට කියනවා ෆෝක් සයිකොලොජි කියලා. ෆෝක් සයිකොලොජි කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සු අතර තියෙන මේ දැන් උදාහරණ ෆෝක් බයොලොජි කියලාද ෆෝක් කියන එකේ තේරුම සාමාන්‍ය ජනයා කියන එක එක්ස්පර්ට්ස්ලා නෙවෙයි කියන එක. අර ෆෝක් ස්ටෝරීස් කියලා කියන්නේ බොරු කියන එක නෙවෙයි ජනවහරට කියන එක. ඒතකොට ජනයා අතර තියෙන සයිකොලොජියක් කියලා කියනවා. ජනයා අතර සයිකොලොජිය තමයි මම ෆ්‍රිජ් එක ඇරියොත් අපි කියනවා මේ ෆ්‍රිජ් මොනවා හරි කෑමක් කන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ෆ්‍රිජ් එක ඇරියේ කියලා බලන් ඉන්න මනුස්සයර තේරෙනවා. ඊට පස්සේ
මම එකපාරට කකුල උස්සලා ගත්තොත් අපි දන්නවා මොකක් හරි වේදනාවක් කියලා තමයි මේ වෙනස සිද්ධ වුනේ කියලා. මේක තමයි ෆෝක් සයිකොලොජිය. අපි කාටරේ ගැහුවොත් බලන් ඉන්න කෙනා දන්නවා මේ කේන්තියක් ගිහලා තමයි මේක කරේ කියලා. ඒතර ඒ තමයි සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන සයිකොලොජිය. ෆෝක් සයිකොලොජි. මේක තනිකර වැඩ කරන්නේ ඩුවලිසම් මත. නීතිය තියෙන්නේ ඩුවලිසම් මත. මොකද හේතුව කාට හරි මැරුවා නම් අපි අහන දෙයක් තමයි මනෝ ධාතුව මොකද්ද කියලා. මොකක්ද එයාගේ බලාපොරොත්තුව? ඇත්තට මරණ චේතනාව තිබ්බද නැද්ද? මරණ චේතනාව තිබුණා නම් මොකක්ද එතන තිබිච්ච එයාගේ ඉන්ටෙන්ෂන් එක? එයා ස්ව ආරක්ෂාවටද කරේ? වෙන කෙනෙක්ට හානි කරන්නද කරේ කියලා අවසානයේදී හුදු ඒ හැමත එයා තනිකරම රෞද්ද හිතේ නිකම් මිනිහෙක් මරලා එයා දඬුවම් විඳිනවා. එතකොට එයාගේ සිත තමයි හොයන්නේ. සිත හොයලා සිතට අනුකූලව තමයි දඬුවම් ලබා දීම තියෙන්නේ. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ එයාගේ ඉන්ටෙන්ෂන් එකට අනුව රූපකය හැසිරීලා කියන එක. ඉතින් මේ ඩුවලිසම් වල තියෙන එක තමයි ෆෝක් සයිකොලොජි වල තමයි මේක පදනම් වෙන්නේ. සාමාන්‍ය ව්‍යවහාරයේ මිනිස්සු අතර තියෙන සාමාන්‍ය විශ්වාසය මත මේක පදනම් වෙච්ච දෙයක්. ඉතින් ඒ නිසා සමහර තව වාදයක් ආවා එලිමිනේටිසම් කියලා. මේ ෆිසිකල් එලිමිනේටිසම් ඒ කියන්නේ මේ ඔවුන් අදහස් කරනවා මේක මේ ඩුවලිසම් කියන එක ෆෝක් සයිකොලොජි මත පදනම් වෙච්ච නිසා මේක සයන්ටිෆික් රිසර්ච් මත පදනම් වෙච්ච දෙයක් නොවන නිසා මේක සම්පූර්ණයෙන් බැහැර කළ යුතුයි කියලා කට්ටියක් කතා කරා පසු කාලේ. ඒක තවත් ෆිසිකලිසම් එකක්. ඒකේ ඒ හේතුව තමයි ඔවුන් කියනවා සිත කියලා දෙයක් නැත. දැන් මේක කිව්වේ මනස සිත කියලාමනේ. මනස සිත. ඒ කියන්නේ අන්තිමට සිත රිඩියුස් කරා මනස මොලේ සිත රිඩියුස් කරා මොලේට. නැත්තම් මොකක් හරි සර්කිට් එකකට. මේ කියන්නේ එහෙමනේ සිත කියලා දෙයක් නැත. කියලා ඒ කට්ටිය කියනවා නෑ. තියෙන්නේ භෞතිකයක් පමණයි. ඒ දෙක වෙනස්. එතකොට එහෙම අදහසක් වෙනවා. ඒකේ කියන එක තමයි ෆෝක් සයිකොලොජි. මේ කියන්නේ නිකන් හුදු සාමාන්‍ය මිනිස්සුන්ගේ විශ්වාසය මත පදනම් වෙච්ච එකක් මේ ඩුවලිසම් කියලා කියන්නේ. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි මේ ෆෝක් සයිකොලොජි නැතුව අපිට ජීවත් වෙන්නට බෑ. ෆෝක් සයිකොලොජි මත තමයි අපි ජීවිතය ගත කරන්නේ. ලෝකේ පවතින්නේ. නීතියක් හදලා තියෙන්නේ. අපිට යමක් කරදරයක් වුණොත් අපි පොලිසිය ඉදිරියට යන්නේ ඔක්කොම තියෙන්නේ මේ ඩුවලිසම් මත. ඩුවලිසම් මත තමයි අපි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. අපි මිනිස්සු ගැන ඉන්ටරැක්ෂන් එකක් ගන්න යනකොට දැන් මිනිස්සු කතා වැඩක් කරනකොට කවුරු හරි මට ගහන්න දුවගෙන එනකොට මේ සයිකොලොජි මොනවත් කතා නැහැනේ මම බය දුවනවනේ අපි. ඒ කියන්නේ මොකක් හරි එකට රියැක්ට් කරනවනේ. ඒකට හේතුව මොකද්ද? මේ මිනිස්යාගේ බිහේවියර් එකෙන් අපි තේරුම් ගන්නවා දැන් මෙයාට ද්වේෂයක් තියෙනවා මට ගහන්න. අපි විහිළුවක් කරලා මේ මිනිස්සයා ගහන්න එනවනම් අපි දන්නවා එයාට තරහ ගියා. මං කියපු දෙයින් ඒ තරහ නිසා දැන් ඔන්න ෆිසිකලි යමක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මම ආවරණය කරගන්න ඕනේ කියලා අපේ තැනකට අපි එනවා. එතකොට ඊට පස්සේ අපේ කවුරු හරි කෙනෙක් ක්‍රියාත්මක වෙනකොට අපි මේ මනස ගෙස් කරනවා. මේක තමයි අපි සාමාන්‍යයෙන් මනෝවිද්‍යාවක් යොදා ගන්නවා. ඒ නිසා ඒක මත අපි ජීවත් වෙන්නේ. ඒක මත අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේක ඉවත් කරනවා කියන කතාව ප්‍රායෝගික නැහැ කියන එක තමයි ද්විත්වවාදීන්ගේ අදහස. මේක ඉවත් කරන්න බැරි මේක මත ජීවත් වෙන දෙයක්. ඒ නිසා සයන්ටිෆික් රිසර්ච් මත ඔප්පු වුණා හෝ නැත මේක මත තමයි අපි ලෝකේ ජීවත් වෙන්නේ කියන එක කතා කරනවා. ඒතකොට දැන් මේ තමයි අපි ආපු තැන් ටික. මෙතනදී විශේෂයෙන්ම මේ ඩුවලිසම්ලා කතා කරන නාමය කියන එක ගත්තම ඒකේ හැටියට ඒ ඩෙකාට් කියපු එක හැටියට ඒකට අවකාශයේ ඉඩක් ගන්නෙ නැහැ. තැනක් නැහැ. දෙකම තියෙනවා. මොකද තේරවාදය මම විශේෂයෙන් වෙනසක් කරා. ඉඩක් ගන්න බවක් අපි කියන්නේ නැහැ. ඉඩක් ගන්න බවක් අපි කියන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම කියන්නේ මෙහෙමයි ධර්මයේ තියෙන්නේ. බාහිර ප්‍රත්‍යවල බලපෑමට ලක් වෙන්නේ නැහැ. ඔක තමයි තියෙන්නේ. බාහිර ප්‍රත්‍යවලින් බලපෑමට ලක් වෙන්නේ නැහැ. රුප්පණේ වෙන්නේ නැහැ. එහෙමද කියන්නේ? රුප්පතීති රූපං. මොකද්ද රුප්පණේ කියලා කියන්නේ? බාහිර විෂභාග තමන් වගේම දේවල් වල බලපෑමට ලක් වෙනකොට තේජෝ ධාතු වගේ බලපෑමට ලක් වෙනකොට රූප පරම්පරාව වෙනස් වෙනවා. මේක රුප්පණය කියලා කියවනේ. නාම ධර්ම රුප්පණය වෙන්නේ නැහැ. මොකද ඒවා ස්ට්‍රයික් කරන්නේ. ඒවට පහර වදින්නේ නැහැ. ඒවට පහර වදින්නේ. මේ පහර වදින්නේ නැහැ කිව්වම තව කෙනෙක් මෙහෙම තරකයක් ගේන්න පුළුවන්. අවකාශයේ ඉඩක් ගන්නවා නාම ධර්ම. නමුත් ඝන ස්වභාවයක් නැහැ. අර ස්ට්‍රයික් වෙන ගතියක් නැහැ කියලා කෙනෙක් කියන්නට පුළුවන්. එහෙම තරකයක් ගේන්න පුළුවන්. මොකද ඉඩක් ගන්න නැගන්න කතාව කියලා එකක් ඇත්තටම එහෙම විස්තර වෙන්නේ නැහැ මේ නාම ධර්ම සම්බන්ධයෙන්. ඊට පස්සේ තවත් සමහර පොත්වල කියනවා මේ ලෝකේ තියෙන සියලු නාම ධර්ම එකතු කරත් සමහර පොත්වල කියන සියලු නාම ධර්ම එකතු කරත් රූප කලාපයක් හැදෙන්නේ නැහැ කියපු තැන තියෙනවා. ඒතර මේ වලින් ගම්මේ වෙන්නේ සමහර අභිධර්ම පොත්වල මේ වලින් ගම්මේ වෙන්නේ මේක ඉඩක් ගන්න නැහැ කියන කතාව. ඒ නිසා මම කිව්වේ ඉඩක් ගන්නවා කියලා එකක් නැහැ රූපේ ධර්ම වල.
ඉඩක් ගන්න බවක් නැහැ. නමුත් ඒ කෙලින්ම කියලා නැහැ ඉඩක් ගන්න නොගන්න කතාව ගැන අපිට එකපාර තොරතුරු මම කියවලා තියෙන තොරතුරු අනුව එකපාර එහෙම ප්‍රකාශ කළා නැහැ. තියෙන්නේ රූප ධර්ම වගේ ගැට්ට පහර කැමට ලක්වන්නේ. ඒතර පහර කැම කියන එක ගද්දි තේරෙන දෙයක් තමයි පහර වදිනවා කියන එක ටිකක් පටවියට කිට්ටු තද ගතියට කිට්ටු දෙයක්. ද්‍රව්‍යමය ස්වභාවයක් කියලා. ඒක තාම ඉඩක් තියෙන ඕන විමසන්නට. නමුත් ඉඩක් යම් කිසි තැනක තියෙනවා කියන එක ගැන වාදයක් නෑ. ඒක පැහැදිලිවම තොරතුරු අනුව වෙනවා. මොකද අහවල් වස්තු රූපය අසුරු කරන අහවල් වස්තු රූපේ නැහැ කියනකොට අරූප ලෝකයේ අහවල් අවකාශය තියෙනවා කියලා කියනකොට ඒකෙන් කියවෙලා දෙනවා නොකියම මේක අවකාශයක ඒ කියන්නේ යම් කිසි තැනක ලොකේට් වෙනවා කියන එක. ඉතින් ඒ නිසා ථේරවාදයේ හැටියට ලොකේෂන් එකක් තියෙනවා ඉඩක් ගන්න බවක් සඳහන් වෙන්නේ නැහැ. සහ ඩුවලිස්ට් දෙකාඩ්ගේ හැටියට මේක ආත්මය. මේක තමයි සොයන් තීරණ ගන්න නැත්නම් ක්‍රියාත්මක වෙන නොවෙනස් වෙන නැත්නම් එක දිගට පවතින ඩෙන්ටිටිය ලෙස මම සලකන්න පුළුවන් කෙනා. මම කියලා කියනවා නම් කියන්නේ මේ අරූපයට. ථේරවාදය එහෙම නෙවෙයි. මේ නාම ධර්ම වලට තීරණ ගන්නට පුළුවන්. හැබැයි මේක එක දෙයක් නෙවෙයි. මේක ධර්ම පරම්පරාවක්. ගොඩක් ගති ස්වභාවවල එකතුවක්. එක සිතක් ගත්තත් එදා මම ඇදලා පෙන්නුවා. ඒක පැතිකඩ ගානකින් බලන්න පුළුවන් දෙයක්. ඒක ධර්ම ගොඩක එකතුවක්, මිශ්‍රණයක්. මේක පරම්පරාව වශයෙන් පවතින. ඒ නිසා මේක වෙනස් මේ ඩුවලිසම් මේ කතා කරන්නේ. එතනින් කතා කරන්නේ අනාත්මයක් ගැන. සර්ව සම්පූර්ණයෙන් ඒ කියන්නේ අනාත්ම ධර්ම සමූහයක් තමයි මෙතන වැඩ කරන්නේ නාම ධර්ම කියලා. කියන තැනට පැමිණෙනවා. ඉතින් එතනදී තියෙන එකක් තමයි දැන් මේ භෞතික අභෞතික අතර ඉන්ටරැක්ෂන් එක. මේක තමයි ද්විත්වවාදීන් තියෙන ප්‍රශ්නේ. මේක විස්තර කරන්න හරි අපහසුයි. කොහොමද මේක විස්තර වෙන්නේ කියලා. ඕනේ නම් අපි දැන් ථේරවාද ක්‍රමෙන් මේක දිහා බැලුවොත් මේක හිතන්න එපා ඒක සාමාන්‍ය කතාවක් කියලා. ඒක සැබෑම ප්‍රශ්නයක් භෞතික ද්විත්වවාදීන් තියෙන. භෞතිකයේ සහ අභෞතිකයේ කියන එකට වෙනස් ලක්ෂණ. මේක කොහොම ඉන්ටරැක්ෂන් එක. ඒතකොට මම මතක තියාගන්න මේ විස්තරය කරගෙන යනකොට ඒකත් මතක තියාගන්න. විස්තරය කරගෙන යනකොට ද්විත්වවාදයට තියෙන ප්‍රශ්න ටික ඔබට සැබෑ ප්‍රශ්න ටිකක් ලෙස පෙනිලා. මේ ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් ලෙස පෙනෙන්නේ නැතිනම් ඔබේ සිත නැඹුරුලා තියෙන ද්විත්වවාදයට. ඔබේ සිත නැඹුරුලා තියෙන ද්විත්වවාදයට. නමුත් සමහර අයට මේ ප්‍රශ්න නෙවෙයි ලොකු ප්‍රශ්න මේ ඉන්ටරැක්ෂන් එක තමයි ප්‍රශ්නේ. කොහොමද මේක වෙන්නේ? කියන එක නම් ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔබගේ සිත නැඹුරු වෙලා තියෙන්නේ භෞතිකවාදයට. ඒ තමයි සිතේ නැඹුරුව කියලා කියන්නේ. සමහරුන්ට ස්වභාව ඒ කියන්නේ නානා දෘෂ්ටිවාද නැත්නම් දර්ශන ලෝකෙ බිහි වෙන්නේ. නානා දර්ශන බිහි වෙන්න එකක් තමයි අපේ ටෙන්ඩන්සියක් තියෙනවා. ඒක සසර හුරුව නිසා වෙන්නට පුළුවන්. තමන්ගේ රුචිකත්වය වෙන්න පුළුවන්. ළඟදී අහපු තොරතුරු නිසා වෙන්න පුළුවන්. තමන් තමන්ගේ ඉන්වෙස්ටිගේෂන් එකෙන් ආපු අවබෝධයක් වෙන්නට පුළුවන්. එතකොට සමහර කෙනෙක්ට මතක තියාගන්න මේ ප්‍රශ්නය භෞතිකය අභෞතිකය අතර ප්‍රශ්නය ලොකුවට දැනෙන ප්‍රශ්නයක්. මේකේ තරම්ම ගැටලුවක් නෑ සමහර කෙනෙක්ට. මේ ප්‍රශ්නේ මේකනේ ගැටලුව කියලා කෙනෙක්ට පේනවා. එතකොට ඔහු භෞතිකවාදී පැත්තට බරයි. සමහර කෙනෙක්ට නෑ මේ ටික ලොකු ප්‍රශ්නයක් මේ ටික එච්චරම් ප්‍රශ්නයක් නෙවෙයි කියනකොට ඔබ ද්විත්වවාදී පැත්තට බරයි. ඒකත් මනුස්ස ලෝකයේ තියෙන දෙයක් මේ කතාව කරගෙන යනකොට. ඊළඟට සමහර කට්ටිය ඉන්නවා මම අහලා තියෙනවා සමහර ෆිලොසොෆර්ස්ලා ඇත්තටම මේක ප්‍රශ්නයක් ලෙස දකිනවා. නමුත් ඔවුන් රුචි ද්විත්වවාදයට. මොකද හේතුව කියනවා ෆ්‍රී විල් එක විස්තර කරන්න තියෙන එකම ක්‍රමය සබ්ස්ටැන්ෂල් ඩුවලිසම්. සබ්ස්ටැන්ෂල් ඩුවලිසම්. ඉතින් හරි. ඊට පස්සේ දැන් ථේරවාද කෝණයෙන් ගත්තම මේ ඉන්ටරැක්ෂන් එක ගැන අපි කතා කරා. අපි ඒක කොහොමද වෙන්නේ කියන එක ථේරවාද ක්‍රමයෙන් කතා කරා. සිත ගත්තා. සිතේ තියෙන ධානාංග ටික ගත්තා. ධානාංග ගත්තම අර එක ලේසර් එකක් වගේ මොකද්ද ફોකස් වෙන ගතිය ගත්තා. ඒතර බලය වැඩි වෙනවා කියන එක අපි කතා කරා. වැඩි වෙන බවක් පේනවා. ඒ හේතු කරගෙන රූප ධර්මයක් හට ගන්නවා. රූප ධර්ම හට ගන්නකොට ඒ රූප ධර්ම වලින් ඇති කරන බලය නිසා මේක ඉදිරියට තල්ලු වෙනවා. ඒතර ථේරවාදී හැටියට ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙන භෞතික ක්‍රියාවලියක් ලෙස. නමුත් ඒ භෞතිකයේ සිද්ධ කරපු ඒ භෞතික ක්‍රියාවලිය සිද්ධ කරපු රූප ටික හටගත්තේ. රූප ටික හට ගැනීමට දායකත්වය දීලා තියෙන්නේ වෙනම අභෞතිකයක්. ඒක තාම ප්‍රශ්නේ ඉතිරි වෙනවා. කොහොමද මේ අභෞතිකයෙන් භෞතිකය උපදවන්නට උපකාර කරේ? මොකද්ද පදනම? එතකොට සමහර විට හිතෙන පුළුවන් දෙයක් තමයි මේ දෙක අතර මොන හරි සම්බන්ධතාවයක් තියෙනවද? මේ දෙක අතර කිට්ටු බවක් තියෙනවද? ඒ නිසා තමයි මහත්තයෙක් දා ලස්සන ප්‍රශ්නයක් ඒක ස්පෙක්ට්‍රම් එකේ කොනවල් දෙකකද? බර්ට්නන් රසල් යෝජනා කරේ නාම සහ රූප කියන දෙකම
භෞතිකයේ සහ අභෞතිකයේ කියන දෙකටම මව් වෙච්ච පොදු වෙච්ච ගතියක් තියෙනවා. එතකොට පොදු වෙච්ච ගතියක් තියෙනවා. එතකොට මේ ක්‍රමයේ ගත්තොත් එහෙම මම දන්නේ මොන අදහසේ හිටියද ලෝ මේ අදහස් කරාද කියලා මේ ක්‍රමයේ බැලුවට පේනවා මෙහෙම එකක් වුණොත් මේ ඉන්ටරැක්ෂන් එක වෙන්නට පුළුවන්. මොකද දෙන්නටම පොදු වෙච්ච ගති ටිකක් තියෙනවනේ එතකොට. දෙන්නට පොදු වෙච්ච ගති ටිකක් තියෙනවා මේ දෙක අතර ඉන්ටරැක්ෂන් එකක් වෙන්නට පුළුවන්. ඒක ගැන නිකන් මම අදහස් කරන රසල්ගේ අදහසට නෝ නෙවෙයි අපේ ථේරවාදයේ තියෙන කෝණය පොඩ්ඩක් අවදි කරලා බැලුවොත් ථේරවාදයේ තියෙන කෝණය පොඩ්ඩක් අවදි කරලා බැලුවොත් අපේ තියෙනවා රූපයේ තියෙන ගති ස්වභාව ටික. රූපයේ තියෙනවා ගති කියලා අපි කියනවා. මොනවද තද ගතිය, උෂ්ණ ගතිය, සීත ගතිය, බඳවන ගතිය, පුම්බවන ගතිය. ඊට පස්සේ නාම ධර්ම වලත් තියෙනවා ගති ස්වභාව. අවධානයේ දෙන බව, ඇලෙන ගැටෙන බව. මේ ඔක්කොම ගත්තම ගති ස්වභාව ටිකක් තමයි තියෙන්නේ. ඒක රේරුකාණේ ස්වාමීන් වහන්සේ නැත්නම් ටීකාවල සමහරවිට කියනවා ක්‍රියාමාත්‍රයක් කියලා. ක්‍රියාමාත්‍රයක් කියන එක මම පෞද්ගලිකව දකින්නේ ඒක හටගත්ත ගමන් නිරුද්ධ වෙනවා කියන අර්ථයෙන් ක්‍රියාමාත්‍රයක්. නැත්තම් හුදු රූප ධර්ම වලට මේ ක්‍රියාමාත්‍ර කියන තැන දරනවට වඩා ඒවා ගති ස්වභාව කියන තැන තමයි වඩාම ලස්සන. ඒතකොට මේ හැම එකකම ගති ස්වභාවයක් කියලා ගන්නකො. දැනගන්න බව, ඇලෙන ගැටෙන බව, ඒවල ක්‍රියා බව ප්‍රකටයි. එතකොට මෙන්න මේ කියන ගත්තම මේ හැම එකක්ම ගති ස්වභාව. මේ හැම එකක්ම ගති ස්වභාව. දැන් සාමාන්‍ය විද්‍යාත්මක ක්‍රමයෙන් ගත්තම භෞතිකය කියලා කියනකොට මේ හිතන්න පැතිකඩක් දෙන්නේ මේ උත්තරයක් දෙනව නෙවෙයි. භෞතිකය කියන එක ගත්තම භෞතික කියන්නේ ඉඩක් ගන්න යම්කිසි දෙයක්. ඉලෙක්ට්‍රෝනය කියන්නේ දෙයක්. ඒක බෝලයක් වගේ යම්කිසි වස්තුවක්. ඒකේ ඩයමීටර් එකක් තියෙනවා. මේකේ දිග පළල මයින් ප්ලේ කඩන්නට බෑ. ඒක වෙනස. ඒ කඩන්නට පුළුවන් අන්තිම අංශුව ඉලෙක්ට්‍රෝනයක් කියලා කියන්නේ. කුඩාම අංශුව. මම දන්න තරමින් ක්වාක් එකකට වඩා කුඩා ඇති ක්වාක් සහ ඉලෙක්ට්‍රෝන කියන තමයි කුඩාම අංශු ලෙස දැනට හොයාගෙන තියෙන්නේ. අනිත් අංශු ඊට වඩා ලොකුයි ටිකක්. ඊට වඩා බර අඩුයි ෆෝටෝන්ස් වගේ බෝසෝන්ස් ටික. ඉතින් මේ කියන අංශු ගත්තම මේ සාමාන්‍ය බෝසෝන්ස් වල ෆෝටෝන්ස් වල බෝසෝන්ස් වර්ග දෙකක් තියෙනවා. සම්පූර්ණයෙන් බර නැති මන මතක හැටියට. සාපේක්ෂව බර කියන එක මට හරියටම නිශ්චිතව කියන්නට බෑ. කෙසේ නමුත් මේවා අංශු භෞතික විද්‍යාත්මක හැටියට. ථේරවාදයේ හැටියට අපි කොහොම අංශු අපි කැඩුවානේ. අංශුවේ තද ගතිය කියන එකක් කැඩුවා. ඒකේ පුම්බෝපු ගතිය කියන එක, කොහෙෂන් එක, අල්ලගන්න ගතිය, රස්නේ සීත උෂ්ණ ස්වභාවය කියලා අපි ඒකේ ගති ස්වභාව වලට ගියා. නිකන් කෙනෙක්ට කියනවා ශක්ති ස්වභාවයකට ගියාවද්ද කියලා. ඒක ගති ස්වභාව කියන මම විස්තර කරේ. මොකද ශක්තිය වකිට නියම වචනයක් තියෙනවා, විද්‍යාත්මක වචනයක්. ශක්තිය කියලා කියන්නේ යම් යම් කාර්යයන් සිදු කිරීමට ඇති හැකියාව. ඒ ශක්තිය වෙන වෙනම විස්තර කරන්න එපා. තර්මල් ශක්තිය නැත්නම් උෂ්ණයේ තාපය කියන එක විදිය. චාලක ශක්තිය තව විදිය. විභව ශක්තිය තව විදිය. ශක්ති කියන ඒවා එක එක ක්‍රම වලට විස්තර වෙනවා. ඒක පොදු නිර්වචනයක් දෙන්න හරිය අමාරුයි ශක්ති කියන ඒවට. එතකොට මේ අපි කොහොමද ගති ස්වභාව ටිකක් තියෙනවා. තද ගතියක් තියෙනවා. අර විනිවිද යන්න දෙන්නේ නැති බව. ඒක පුම්බෝපු ගතියක් තියෙනවා. වායෝ ධාතුව. ඒක විසිරෙන දැනට අල්ලගත්ත ගතියක් තියෙනවා. ආපෝ ධාතුව. සීත උෂ්ණ ස්වභාවයක් තියෙනවා. තේජෝ ධාතුව. එතකොට මේ ගති ස්වභාව. එතකොට මේකේ අපි කිව්වා මේ ද්‍රව්‍යමය ස්වභාවය රූප ධර්මයේ කලාපයක ද්‍රව්‍යමය ස්වභාවය ලබා දෙන ලොකුම දායකත්වය දෙන්නේ පඨවි. ලොකුම දායකත්වය දෙන්නේ පඨවි. අනිත් ඒවල අර පඨවි ගතිය නෙමෙයි තියෙන්නේ. ඒවල තියෙන යම් ක්‍රියා සිද්ධ කර හැකි බවවල්. යම් ඉෆෙක්ට් කරන්න පුළුවන් බව. තේජෝ ධාතුවේ ඉෆෙක්ට් එකක්. දැන් විද්‍යාත්මකව ගත්තත් තාපය කියන එක නිර්වචනය කරලා තියෙන්නේ කොහොමද? තාපය කියන එක නිර්වචනය කරන්නේ උෂ්ණත්වයේ විෂම වස්තු දෙකක් තියෙනවනේ තාප සංසරණයක් වෙනවා කියලානේ. එහෙමනේ තාපය අර්ථකථනය කරන්නේ. මොකද්ද තාපය කියලා කියන්නට බෑ. මේ අහවල් දේ තාපය කියලා එකක් නෑ. ඒක විස්තර කරන්නේ උෂ්ණත්වයේ විෂම වස්තු දෙකක් තියෙනවා නම් මේ දෙක අතර තාප සංසරණයක් සිද්ධ වෙලා වැඩි එකෙන් අඩු එකට උෂ්ණත්වයේ වැඩි එකෙන් උෂ්ණත්වයේ අඩු එකට මේකද දෙක සමාන වෙනවා. මේ සිද්ධිය සංසිද්ධියට දායකත්ව වෙන උෂ්ණත්ව සමානත්වයට බලපෑවේ මොකද්ද? තාපයේ සංසරණය වුණා. කියලා කියන්නේ ඒක රේඩියේෂන් වශයෙන් වෙන්න පුළුවන්. නැත්තම් අංශුවෙන් අංශුවට ගියා වෙන්නට පුළුවන්. නැත්තම් ජලයේ වායුවක ගියා වගේ ක්‍රමයකට තුන් ක්‍රමයකට මේ තාපය සංවහනය වෙන්නට පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි ඒක විස්තර කරන්නේ. ඉතින් ඒ නිසා මේ වස්තුමය ගතිය නිකන් ඝන ගතිය රූප කලාපයට ඇවිල්ලා තියෙන තද පඨවි ධාතු විතරයි. තේජෝ ආපෝ වායෝ කියන ධාතු තුනම ඔය කියපු ඝන ස්වභාවයෙන් නැහැ. ඒවල තියෙන ක්‍රියා සාධන හැකියාවක්. නමුත් මේවා එකතු වෙච්ච වෙලාවට වස්තුවක් ලෙස පෙනී සිටිනවා. වස්තුවක් ලෙස පෙනී සිටිනවා. මම මේ පොඩි ඉමක් වෙන්නේ. මේක අපේ ડોක්ටර්ත් අද කතා කරා මේක සම්බන්ධයෙන්. ඒකෙන් ලොකු දොරක් විවර වුණා.
ඒ කියන්නේ ඒක බලන්න මේ සිද්ධිය දැන් තද ගතිය කියන එක ගතියක් තියෙනවා. ඒ තද ගතිය ඇලවන බඳවන ස්වභාවය පුම්බවන ගතියක් කියලා එකක් තියෙනවා. මේ ගති ස්වභාව හතරක්. එතකොට මේකෙන් ද්‍රව්‍යමය ස්වභාවය විශේෂයෙන්ම දුන්නේ පඨවි ධාතුව නිසා. පඨවි ධාතුව නිසා. ඉතිරි ස්වභාව වලින් කරලා තියෙන්නේ මේ පුම්බවන ආදී ගති ස්වභාව ටික. එතකොට මේ අපි දන්නවා තේජෝ ධාතුවෙන් පුළුවන් තව රූප කලාපයකට බලපෑමක් ඇති කරන්න. තේජෝ ධාතු අන්තර් කලාපීය තේජෝ අපි කතා කරන්නේ. මෙතන තේජෝ ධාතු රූප කලාපය අධික තේජෝ දිනවා. මෙතන රූප කලාපයක් අධික තේජෝ දිනවා. මේ දෙක බලපෑමක් සිද්ධ වෙනවා. ඒතකොට තනි තේජෝ ධාතුවට ඒ කියන්නේ තේජෝ ධාතුවේ තියෙන හැකියාවක් ඒ ද්‍රව්‍යයක් නොවුනට එක එක ධර්මයක් ද්‍රව්‍යයක් නොට ගති ස්වභාව නිසා ගති ස්වභාව වලට පුළුවන් යම් බලපෑමක් ඇති කරන්නට. එතකොට රූප ථේරවාදයේ තියෙන නාම ධර්මත් ගති ස්වභාව 100ක් විස්තර වෙනවා නේ මොකද්ද වේ අවුට් එකක් පෙන්වන්නේ. ථේරවාදයේ තියෙන ගති ස්වභාව ටික. එතකොට තේජෝ ආපෝ වැනි ඝන නොවිච්ච නැත්නම් ද්‍රව්‍ය නොවිච්ච ගති ස්වභාව වලට රූපයට බලපාන්නට පුළුවන් වගේ අර නාම වෙච්ච අරූපී වෙච්ච ගති ස්වභාව වලටත් මේකට බලපෑ හැකි බවක් කියලා කෙනෙක්ට තර්කයක් ගන්නට පුළුවන්. නමුත් ඒක කියවනක් විතරයි. ඒක ඔප්පු කරා කියන තැන නෙවෙයි එතන තියෙන්නේ. එහෙම සමානාත්මතාවයක්. ඒ කියන්නේ ගති ස්වභාව කියන පොදු තැනට ආවම නැත්තම් අතර තිබුණේ භෞතික අභෞතික කියන වචන දෙක ආවම ඉඩක් ගන්න ද්‍රව්‍යයක්. මේක ඉඩක් නොගන්න නේද? තැනක් නැති දෙයක්. කිව්වා මේක හිතා ගන්න හරි අමාරුයි. තේරවාදී තියෙන ඒකට ලොකේෂන් එකක් තියෙනවා. ඒක අහවල් තැන තියෙන කියලා කියන්න පුළුවන්. ඒක ගති ස්වභාව ටික. රූපේ තියෙන ගති ස්වභාව ටික. තේරවාදයට ද්‍රව්‍ය නෙවෙයි ද්‍රව්‍ය අපි ගති වලට කැඩුවා. ඒ නිසා ගති කියන තැනින් මෙතන සම්බන්ධතාවයක් තිබිය හැකි කියලා නිකන් පේන්න පුළුවන් කෙනෙක්ට. නිකන් පේන්නට පුළුවන්. හැබැයි ගති ස්වභාව වෙනස් එකිනෙකට. ඒක මතක තියාගන්න ඕනේ. සිතේ තියෙන්නේ අරමුණක් දැනගන්න බව. චෛතසිකයක තියෙන්නේ අරමුණක් එක ක්‍රියා කරන බව. ඒක අරමුණකට සම්බන්ධ ගතිය. දැන් උදාහරණයකට මේකේ මේකේ තියෙන ලක්ෂණ ටික අපි හින්දා ගන්නවා ඉස්සරහට. එතකොට තේරෙනවා මේ හැම නාම ධර්මයකටම අරමුණක් ඒක aboutness එකක් තියෙනවා. අරමුණකට යොමු වෙච්ච බවක් කියලා එකක් තියෙනවා. ඒක රූපේ නෑ. සාරම්මන අනාරම්මන කතාව. අනාරම්මනයි සාරම්මනයි රූප නාමයේ කියන එක. එතකොට ඒකේ හිතන භව කියලා එකක් තියෙනවා. thinkingness. ඊට පස්සේ මේක නිසා ක්වාලියා කියලා යම් අත්දැකීමක් අපිට ලැබෙනවා. මානසික අත්දැකීමක්. එතකොට ඒ ස්වභාව මේ රූප ධර්ම වල නැහැ. ඒ නිසා මේවා සම්පූර්ණ වෙනස් ගති ස්වභාව. නැත්තම් තේජෝ වලට හිතන්නට බෑ. ආපෝ වලට හිතන්නට බෑ. විතර්කයේ කියන එකේ තියෙනවා ඒ හිතන ලක්ෂණය කියන එක. නමුත් මේවල තියෙන මේ අර ථේරවාදී කතා කරන රූපයත් ගති ස්වභාව නිසා ගති ස්වභාව ටිකක් නිසා අතනක් තියෙන ගති ස්වභාව නම් ඒවා අවකාශයේ අහවල් තැනක තියෙනවා කියලා පෙන්눔 කරන්නට පුළුවන් බවකුත් ඒ කියන්නේ තොරතුරු තියෙනවා නම් මේ දෙක අතරත් යම් සම්බන්ධතාවයක් විය හැකිද කියලා කෙනෙක්ට තර්කයක් ගෙන්නට පුළුවන්. නමුත් ඒක විමසන්නට ඒ කියන්නේ හිතන්නට විතරයි මම ඉතිරි කරන්නේ. ඒක ගැන උත්තරයක් දෙන්න තරම් මම සමර්ථ නැහැ. මොකද හේතුව දැන් ශක්තිය නිසා රූපයත් රූපේ නිසා ශක්තියත් කියන දෙක ලෝකේ සාමාන්‍යයෙන් තියෙන දෙයක්. E = mc වර්ගය කියන සමීකරණයෙන් ඇල්බර්ට් අයින්ස්ටයින් ලෝකෙ ඉදිරිපත් කරා මේ දෙක අතර ලොකු අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා කියන එක. ශක්තිය කියන එක ගත්තමත් ඒක ශක්තිය භෞතිකමය හැඩයක් ගන්න දෙයක් නෙවෙයි. එක්තරා ගති ස්වභාවයක්. එතකොට මේ ශක්තිය නිසා විශේෂයෙන් ওই තාපය ආදී වෙන්නට ඇති. ඒ ශක්තිය නිසා රූපයක් නිර්මාණය වෙනවා. රූපේ නිසා නැවත ශක්තියක් නිර්මාණය වෙන්නට පුළුවන් කියලා අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. නමුත් භෞතික ලක්ෂණ ඒක ශක්තිය කියන එකත් ගන්නේ ෆිසිකලිසම් කියන භෞතික පැත්තටමයි අපි දාලා තියෙන්නේ. භෞතික පැත්තටමයි. එතකොට මෙතන අපි එන්නේ ථේරවාදයේදී රූපයේ තියෙන ගති ස්වභාව නාමයේ තියෙන ගති ස්වභාව ඒ නිසා මෙතන යම් ඉන්ටරැක්ෂන් එකක් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ඉදිරි කරන්නට පුළුවන්. ඉතින් එතකොට ඊට පස්සේ මේක දැන් සංසන්දනය කරලා බැලුවම මේ භෞතිකවාදයේ ditthවාදයේදී තියෙන ලොකුම ගැටලුව තමයි මේ ඉන්ටරැක්ෂන් එක. මේ සම්බන්ධතාවය සිද්ධවන්නේ කෙසේද කියන එක. දැන් කවුරු හරි කිව්වොත් එහෙම නාම ධර්ම වලට ලොකේෂන් එකක් නැහැ. නැත්තම් පිහිටපු තැනක් නැහැ නාම ධර්ම. නාම ධර්ම ඉඩක් ගන්නෙ නැහැ පිහිටපු තැනක් නැහැ කියලා කිව්ව ගමන් ලොකු ප්‍රශ්නයක් එනවා නාමයට. මොකද හේතුව ඒක අපේ බොඩි එක ඇසුරු කරන් කියලා කියන්නේ නැතිනම් බැරි වෙලා හරි. එතකොට වෙන්නේ මොකද්ද? තර්කයක් අහන්න පුළුවන් ලස්සනට. නාම ධර්මයේ කොහෙවත් පිහිටලා නැතිනම් ඇයි ඒක මේ රූප කයට විතරක් බලපාන්නේ? ඇයි වෙන කෙනෙක්ගේ කයකට ඒක බලපාන්නට බැරිද කියන තැන කෙනෙක්ට මතුවෙන්නට පුළුවන්. රූප කයට ඇයි ඒ කියන්නේ නාම ධර්ම
තැනක් නැහැ කියලා අහපු ගමන් දර්ශනය අහන ප්‍රශ්නයක් තමයි එහෙනම් ඇයි මේක ඒ අදාළ රූප කායට විතරක් බලපාන්නේ වෙන රූප කායයක බලප නොපානෝනේ කොහොමද අවකාශයේ පිහිටලා නැතිනම් කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නමුත් තේරවාදයේ තියෙන ඒක අහවල් තැන පිහිටලා තියෙනවා කියලා අපිට නිශ්චිතවම කියන්නට පුළුවන් බවක්. එතකොට මේකේ නමුත් තාම ඉතිරි වෙන තැන තමයි භෞතික සහ අභෞතික අතර සම්බන්ධතාවය කියන එක අපිට තාර්කිකව විස්තර කරගන්නට බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක විස්තර කරගන්නට අපහසුතාවක් තියෙනවා තේරවාදයේ ඇතුලේ. ඒක සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව ලැබෙන අත්දැකීමක් නැත්නම් Tamanට තියෙන දැනුමක් වගේ කියන එකත් ඒක තමයි ෆෝක් සයිකොලොජි. සිතෙන් රූපයෙන් සිතට බලපෑමක් තියෙනවනේ කියලා වගේ දෙයක් තමයි අපිට හැඟෙන්නේ. එතකොට තමයි සමහර කට්ටිය තරක කරන්නේ නෑ එහෙම ඒක ෆෝක් සයිකොලොජි. ලෝකයේ මෙතෙක්කල් විශ්වාස කරගෙන තිබුණු ෆෝක් සයිකොලොජි ගොඩාක් බොරු වුණා විද්‍යාත්මක සොයා ගැනීම අනුව. විද්‍යාත්මක සොයා ගැනීම අනුව. ඊතර් කියලා දෙයක් තියෙනවා ඇති කියලා හිතුවා ඇරිස්ටෝටල්. නමුත් ඒක එහෙම දෙයක් නැහැ කියන එක විද්‍යාවෙන් කතා කරා. එතකොට ඔවුන්ගේ තව තර්කයක් තමයි වයිටලිටි කියලා වෙනම දෙයක් මේ ජීවිතයට අවශ්‍යයි කියලා තිබුණා ඉස්සර අදහසක්. එහෙම එකක් නැහැ කියලා ජීව විද්‍යාවෙන් ඔප්පු කරා කියන එක උන් කතා කරනවා. ඒ විදිහට ඉස්සර තිබිච්ච විශ්වාස ගොඩාක් වෙනස් වුණා විද්‍යාත්මක සොයා ගැනීම නිසා. ඒ නිසා මේ සිත පිළිබඳව තියෙන්නේ ඩොග්මා එකක් නිකන් ඔහේ ඇති වෙච්ච විශ්වාසයක් මිසක් ඒක පදනමක් නැහැ කියලා කෙනෙක් තරකයක් ගේන්නට පුළුවන්. ඉතින් නමුත් මේක අපි සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ සාමාන්‍ය අපිට ලැබෙන අවබෝධය නිකන් තේරුම මත. භෞතිකවාදයේදී තියෙන අපිට ගැටලු තමයි භෞතිකවාදයේදී අවබෝධය කියන එක මේ ක්වාලියා කියන එක විස්තර කරගන්නට බැරි ප්‍රශ්නයක් තියෙනවා. මොලේ සියලුම, ඒ කියන්නේ උදාහරණයකට ගන්නවා ඔබ කුඩා මිනිස්සෙක් වෙලා මොලේ ඇතුළට රිංගලා මොලේ සම්පූර්ණ හැමතැනම චාරිකාවක නිරත වුණත් මොලේ තියෙන හැම දෙයක්ම ළඟින් නිරීක්ෂණය කළත් ඔබට කවදාවත් අවබෝධය දැනෙනවා කියන එක ඒක තුළ විමස ගන්නට විසඳ ගන්නට බැරි දෙයක්. ඒ නිසා මොලේ අපිට ඔබ්ජෙක්ටිව්ලි බාහිර නිරීක්ෂණයට ලක් කරන්න පුළුවන්. නමුත් ලැබෙන පුද්ගලයාට ලැබෙන අවබෝධය කියන එක එහෙම කිසිදු ක්‍රමයකට දැනගන්නට ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ ෆිසිකලිසම් වල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අවබෝධය කියන එක. මේ වාදවල ඒ ගැටලු තිබුණා. මේ තුනටම තියෙන ලොකු ප්‍රශ්නයක් අවබෝධය කියන එක ෆන්ක්ෂනලිසම්ට තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ක්වාලියක විස්තර කරගන්නට බැරි වෙනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? සියලුම ලෝකය මේකේ හැටියට නියත වෙලා තියෙන්නේ. හැම භෞතික ක්‍රියාවලියක් නම් තියෙන්නේ. භෞතික ක්‍රියාවලිය හැම එකම දැනට තියෙන විද්‍යාත්මක සොයා ගැනීම අනුව භෞතික ක්‍රියාවලිය සියල්ලක්ම පූර්ව භෞතිකය අනුව විස්තර කරන්නට පුළුවන්. මේක චේන් එකක් වගේ යන්නේ. ඒ නිසා මේ සියල්ලම ස්ථිර වෙලා පවතිනවා. එතකොට මේ තමයි භෞතිකවාදයේ තියෙන ගැටලුව. ද්විත්වවාදයේ තියෙන ගැටලුව තමයි භෞතිකය අභෞතිකය අතර තියෙන අන්තර් සම්බන්ධතාවය ප්‍රායෝගිකව විස්තර කර ගැනීමට ක්‍රමයක් නැති වී. ඔය තමයි ඔතන තියෙන ගැටලුව. එතකොට කවුරු හරි කෙනෙක් මධ්‍යස්තව බලන කෙනෙක්ට හිතන්නට තියෙන පැතිකඩ ගත්තට පස්සේ හිතන්නට තියෙන ක්‍රමවේද ගත්තට පස්සේ මේ ක්‍රමයට ඔබ හිතුවොත් මේ භෞතිකවාදී ක්‍රමයට ඔබ හිතුවොත් ෆ්‍රී විල් එක නැති වෙනවා. සහ අවබෝධය කියන එක විස්තර කරගන්න බැරි වෙනවා. හැබැයි සමහරු කියනවා අපි අනාගතයේදී මොලේ ලොකුවට පරීක්ෂණයක් ලක් කරලා අපි අවබෝධය හොයාගන්නම්. අපි අවබෝධය හැටෙන විස්තර කරන්නම් කියලා බලාපොරොත්තුවක සමහර කෙනෙක් ඉන්නවා. ඒක හුදු බලාපොරොත්තුවක් විතරයි. මේ ගැටලුව මේකේ ඉතිරි වෙලා තියෙනවා. මේකෙදී අන්තිමට ඔබට ෆ්‍රී විල් එකක් කරන්න බෑ. දඬුවම් දෙන්න බෑ මිනිස්සෙට මේ ක්‍රමයට ජීවත් වුණොත් එහෙම. හේතුව මොකද? මිනිස්සෙක් වරදක් කරලා නැහැ. අනේ උදාහරණයකට කෙනෙක් කියන්න පුළුවන් හරි දැන් රූපය නම් මේ රූපේම නුනේ රූපෙට දැනුමක් දෙන්න බැරිද? ඒ ප්‍රශ්නේ අහුවොත් එහෙම තියෙන උත්තරය තමයි දැන් තුවක්කුවකින් මිනිහට වෙඩි දෙලා මැරුවම තුවක්කුවට දැනුමක් දෙනවා කියලා නෑ නේ අපි. අපි තුවක්කුව විනාශ කරන්න යන්නේ නෑ. මිනිස්යාට දැනුම දෙන්න. කම්පියුටරයකින් බටන් එකක් ඔබලා ලෝකේ බෝම්බ පිපුරුවා කියලා කම්පියුටරයට වරදක් පටවන්නේ නෑ නේ අපි. අපි කම්පියුටර් ගහලා කරන්න යන්නේ නෑ. ඉතින් කේන්ද්‍රීය මොකක් කර දෙනෙක් කරන්න පුළුවන්. නමුත් ඒක එහෙම දෙයක් නැහැ ලෝකේ. ඒතකොට එහෙමනම් තියෙන්නේ ෆිසිකල් එකක් විතරයි නා. තුවක්කුවට වරද දෙන්නේ නැහැ වගේ කම්පියුටරේ වරද පටවන්න බෑ වගේ හුදු දැන් මොකද තුවක්කුව වෙඩි තිබ්බේ ප්‍රෙස් කරපු නිසානේ. ඒක යාගේ වසඟේ තිබ්බ දෙයක් නෙවෙයි අපි පිටින් ප්‍රෙස් කරපු නිසා කොකා ගස්සපු නිසා උන්නේ ගියා. එතකොට තියෙන්නේ භෞතිකයක් නම් ඒ භෞතිකයේ සියලුම ක්‍රියාකාරීත්වය පූර්ව හේතු මත තීරණය වෙලා තියෙන නිසා කවුරුත් එතන වග කියන්නට සුදුසු පුදුනේ මත තුවක්කුවට වග කියන්නට බෑ. තුවක්කුවට කියන්න බෑ වගකීමක් දෙන්නට බෑ තුවක්කුවට. ඒකන අපි කියන්නේ පරිස්සමෙන් ඔක හැන්ඩල් කරන්න කියලා. එතකොට ඒ වගේ තත්ත්වෙට මිනිස්සයා වැටෙනවා. මිනිස්සයා වැටෙනවා මේ ක්‍රමයේ හැටියට. එතකොට ඒක සාමාන්‍ය ලෝකේ පවතින පුළුවන් දෙයක් නෙවෙයි සහ භෞතිකවාදී පිළිගත්තත් ඒකේ ජීවත් වෙන්නට යන්නේ නැහැ. ඒකේ ජීවත් වෙන්නට යන්නේ නැහැ. එතකොට මේක පිළිගත්තම
තියෙන දේ තමයි ඔබට සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් සහ ඒක හැටියට ෆ්‍රී විල් එක තියෙනවා. ඒ කියන්නේ ඔබට තියෙනවා අදහසක් ඒකේ හැටියට මම මගේ අනාගතේ තීරණය කරගන්නවා. මම දැන් මේ වෙලාවේ ඉන්න තත්ත්වයේ හැටියට අපායට යන සුසු පාරක ඉන්නේ. මම කුසල ධර්ම කරලා සුගතිය යන පාරකට යනවා කියන වෙනස් කිරීම ඇති කරගන්නට පුළුවන් බවක් තියෙනවා. භෞතිකවාදී ඉන්න කෙනත් ඒක කරගනි. නමුත් ඒ භෞතිකවාදයේ හැටියට පුළුවන් බව නිෂේධිතයි. එහෙම දෙයක් නැහැ. කරගන්නට අවස්ථා දෙකක් තිබුණා කියලා එකක් නැහැ. එකම possibility එකයි තියෙන්නේ. ද්විත්වවාදයේදී අර ද්විත්වවාදයේ කතා කරන epiphenomenal occasionalism කියන ඒවා නෙවෙයි. අර substantial නැත්නම් වෙනම ධර්මයක් තියනවා කියන තැනින් කතා කරන ද්විත්වවාදයේ substantial dualism. ඒකේ හැටියට ඔබට පුළුවන් ඔබට අවස්ථාව තියෙනවා ඉඩ තියෙනවා දැනටම ඉඩක් ඔබ කළා හෝ නොකළා ඉඩක් තිබිලා තියෙනවා ඔබට පාර වෙනස් කරගන්න. හොඳ කෙනෙක්ට නරක වෙන්නට නරක කෙනෙක්ට හොඳ වෙන්නට ඉඩ තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඔබ දුගතියට යන පාරේ හිටියේ නියමිත වෙලා තිබෙන දුගතියට යන්නට අවශ්‍ය නම් සුගතියකට යා ගන්නට පුළුවන් බව ඔබට ඉතිරි වෙනවා ද්විත්වවාදයේ හැටියට. ඒකේ හැටියට දඬුවම් දෙන්න කියනවා නෙවෙයි දඬුවම් දීම කියන එක ලෝකේ සාධාරණීකරණය වෙනවා. මොකද මිනිස්සයාට වගකීම කියන එකක් පැවරෙනවා. ඔබ මේක සිද්ධ කරනවා කියන තැන. ඊළඟට අවබෝධය කියන එක විස්තර කරගන්නට පුළුවන් වෙනවා. මොකද ඒක හුදු ධර්මයක් නිසා. මොකද ditthවාදීන්ගේ තියෙන නාමය සහ රූපය අතර වෙනස්කම් කතා කරනකොට තියෙන එකක් තමයි රූපය කපන්නට පුළුවන් කොටස් වලට. නාම එහෙම කපන්නට බෑ. උදාහරණයකට අපිට රුවන්මැලිසෑය සිහි වෙනවා නම් සිතේ භාගයක් රුවන්මැලිසෑයේ භාගය පම් පැත්ත දකුණු පැත්ත කියලා එහෙම කඩන්න පුළුවන් එකක් නැහැ නේ සිතේ. එහෙම කඩන්න පුළුවන් බව රූපේ පුළුවන් නේ. ඇපල් ගෙඩියක් ගත්තොත් මේ half දෙක කියලා කපන්නට පුළුවන්. මොලේ වුණත් කොටස් දෙකකට කඩන්න පුළුවන්. නියුරෝනයක් වුණා ඉලෙක්ට්‍රෝනයක් වුණත් කොටස් දෙකකට කඩා ගන්නට පුළුවන්. නමුත් රූපේ එහෙම නාමයේ එහෙම ගතියක් නැහැ. කඩන්න පුළුවන් ගාවක් නැහැ. ඒ වගේ අරමුණු ගන්නවා කියන එකක් රූපේට නැහැ. නාමයට අරමුණු ගන්නවා කියන ගතියක් තියෙනවා. ඉතින් එතනදී ඔබට ලැබෙන දේ තමයි ඒ කියපු අවබෝධය විස්තර කරගන්න පුළුවන් ෆ්‍රී විල් එක අපිට දැනගන්නට පුළුවන් සහ වගකීම කියන එක පැනවෙනවා. හැබැයි මෙතන තියෙන දේ තමයි ඔබට විද්‍යාත්මකව මේක නාමය සහ රූපය කියන දෙක ඔප්පු කරගන්නට බැරි තැනෙනවා. ඒ නිසා මේකට සාමාන්‍යයෙන් ෆිලොසොෆර්ස්ලා කියන්නේ ඩොග්මා කියලා. The dogma of the ghost in the machine. Ghost in the machine. ඒ කියන්නේ මැෂින් එකක අතර හොල්මනක් ඉඳලා හොල්මන ක්‍රියාත්මක කරා කියන්නේ මැෂින් එක. මේ අපි කතා කරන්නේ සිත කියලා වෙනම ධර්මයක් තියෙනවා. දැන් ඩෙකාට් කතා කරේ ආත්මයක්නේ. මොනවා හරි গুপ্ত දෙයක් විද්‍යාවෙන් විස්තර කරන්න නොහැකි දෙයක් තියෙනවා. ඒක නිසා රූපය හැසෙනවා. ghost in the machine. මේක අපහාසාත්මක ප්‍රකාශනය. it's a dogma. dogma කියන එකේ තේරුම පරිේශණයකින් ඔප්පු කරන්නේ නැතුව විශ්වාස කළ යුතු දෙයක්. විශ්වාස කළ යුතු දෙයක් කියන්නේ තමයි ඩොග්මා කියලා කියන්නේ. එතකොට මේ ditthවාදයේ පිහිටලා තියෙන මොකේද කියන එකත් අපි බලන්න. මම දැන් මේකට පොඩ්ඩක් අවධානය දෙනවා. මේ ditthවාදය කියන එක නැත්නම් ථේරවාද බුදුදහම කියන එක පිහිටලා තියෙන දේ තමයි ඒක කියන introspection කියලා. introspection කියලා කියන්නේ psycho analysis කියලා සමහර තැන්වල මේකට කිට්ටු දෙයක් යනවා. introspection කියලා කියන්නේ තමන්ගේ අභ්‍යන්තරය තමන් නිරීක්ෂණය කරනවා. මොකද්ද මන් තුල වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් භාවනා කරනකොට සමහර ටෙක්නික්ස් වල කියනවනේ. නේද? හැම විදර්ශනාවේදී නේ පටිපස්සනාව කියලා භාවනා කළා ඒ භාවනා කරපු හිත බලනවා. සමහර ටෙක්නික්ස් වල ඒ පහළ වෙන සිතක් අපි බලාගෙන ඉන්නවා. ඉන්ට්‍රොස්පෙක්ෂන්. අභ්‍යන්තරය ඉන්ස්පෙක්ට් කරනවා. නැත්තම් අභ්‍යන්තරය විමසනවා. තමන්ගේ අභ්‍යන්තරය විමසන බවක් තියෙනවා. එතකොට ථේරවාදයේ මූලික පදනම් තමයි මේ ඉන්ට්‍රොස්පෙක්ෂන් එක. ඩුවලිසම් වල තියෙන ලොකුම අවිය අරක තියාගන්න. ditthවාදීනේ ලොකුම අවිය තමයි ඉන්ට්‍රොස්පෙක්ෂන්. ඒ කියන්නේ බලනවා. තමන් එතකොට තමන් කියනවා තමන්ට ඔන්න වේදනාවක් පහළ වුණා. වේදනාවක් විඳිනවා මම. සද්ධාාවක් පහළ වුණා. ප්‍රඥාවක් පහළ වුණා. කියන එක අපි කතා කරනවා. එතකොට ඉන්ට්‍රොස්පෙක්ෂන් වල තියෙන ඉන්ට්‍රොස්පෙක්ෂන් කියන එක ප්‍රත්‍යක්ෂයක් ලෙස අපි ගන්නවා. ප්‍රත්‍යක්ෂය ලෙස අපි කතා කරලා තියෙනවා. ප්‍රත්‍යක්ෂ කියන්නේ පටි අක්කනේ. පච්චක්ක. එතකොට තමන්ම මේක අත්දකින්නවා. තමන් ප්‍රත්‍යක්ෂ කරනවා තමන්ම අත්දකින්න දෙයක්. තමන්ගේ තියෙන දැන් උදාහරණයකට අත උඩ රේඛා ටික තියෙනවා වගේ තමන්ම මේක අත්දකින්න දෙයක්. තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන දෙයක් කියලා අපි කතා කරනවා. මේ ප්‍රත්‍යක්ෂ භාවය ඉන්ට්‍රොස්පෙක්ෂන් වලින් ලැබෙන්නේ ප්‍රත්‍යක්ෂ භාවයක් කියලා
සාමාන්‍යයෙන් අපි කතා කරනවා. ඒ නිසා ඒකට ලොකු වැලිඩිටියක් දීලා තිනවා තේරවාදී. බටහිර කෙනෙක් නැත්තම් බටහිර කියලා අදහස් කරේ මේ ඩුවලිසම් උත් වෙන්නේ බටහිරෙන්. ඒ කියන්නේ මේ කතා කරපු එක. ඒ නිසා සමහර භෞතිකවාදීන්ගේ චෝදනාවක් තමයි ඉන්ට්‍රොස්පෙක්ෂන් එක ඔයා විශ්වාස කරන්නේ කොහොමද? මේක පරීක්ෂණයට ලක් කරන්නට බෑ. මොකද කවුරු හරි කෙනෙක් තමන්ගේ හිත අභ්‍යන්තරේ පරීක්ෂා කරලා කිව්වොත් ඒ මිනිස්සයා හරියට තමන්ගේ හිත කියවුවද? ඒ මිනිස්සයාට ලැබිච්ච අත්දැකීම වචනයට හරියට නැංවුවද? ඔය ප්‍රශ්නේ නෝනේ. ඒතර විද්‍යාත්මක පරීක්ෂණයට මේක ගන්නට බෑ. ඒ නිසා තමයි ෆ්‍රොයිඩ්ගේ සයිකෝ ඇනලිසිස් කියන එක යුගයකදී ඇමරිකාවේ විශ්වවිද්‍යාල වලින් බැහැර කරනවා. මේක unscientific මේක scientific ක්‍රමයක් නෙවෙයි කියලා විද්‍යාවෙන් බැහැර කරපු යුගයක් තිබුණා. ඒ නිසා ඒක හේතුව තමයි හරි සබ්ජෙක්ටිව් වැඩි. පුද්ගලයාට අනුව තමයි උත්තරේ ලැබෙන්නේ. පුද්ගලයාට අනුව තමයි මේක වෙන්නේ. නමුත් මේ දැන් උදාහරණයට තේරවාදයේ පිහිටලා බැලුවොත් එහෙම තේරවාදයේ පදනම වෙන්නේ ප්‍රත්‍යක්ෂය කියන එක ගරු කරලා ගන්නවා අපි. බෞද්ධ ද්විත්වවාදී එක ගරු කරනවා. මේක එක්තරා විදිහක ධර්මයේ ගුණයක් නෙනේ. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි. තම නැනපමණින් දැනගත යුතු කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. සිංහලෙන් කවිවල කියන්නේ. තම නැනපමණින් තම තමන්ගේ ඥානය අනුව දැනගත යුතු දෙයක් මේක. ඒ කියන්නේ උදාහරණ විස්තර කරන්නේ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන පාඩය හරියට නිකන් බෙල්ලේ මාලයක් දාන් හිටියොත් ඕන කෙනෙක්ට පේනවනේ. ආභරණයක් පැලඳන් හිටියොත් Tamanටත් පේනවා අනුන්ටත් පේනවා. නමුත් ශිෂ්‍යයා නිවන් දැකලා හිටිය කියලා ගුරුවරයාටවත් අම්මා නිවන් දැකලා හිටිය කියලා පුතාටවත් පුතා නිවන් දැකලා හිටිය කියලා අම්මටවත් ඒ සැපේ ලැබෙන්නේ නැහැ. මේක ආවේනිකයි. තමන්ට විතරක් ඒක තමන් දැනගත යුතු දෙයක්. මේක සර්ව සම්පූර්ණ වචනෙන් විස්තර කළ නොහැකි දෙයක්. එතකොට මේ ධර්මයේ කියන එකට බුදුරජාණන් වහන්සේ බාන්නේ ප්ලැට්ෆෝම් එක හදලා දෙන හැටි මේක තමයි ධර්මයේ ලක්ෂණ. එතකොට කවදාවත් මේ දෙය විද්‍යාත්මක ක්‍රමයකට ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද විද්‍යාවේ තියෙන ඔබ්ජෙක්ටිව්. ඒ කියන්නේ බාහිරින් බලන්න පුළුවන් සහ ඒක රිපීට් කරන්න පුළුවන් වෙනවා යම් පරීක්ෂණයක්. ඒක විද්‍යාත්මක පරීක්ෂණ ලක්ෂණ ඒක රිපීට් කරන්න පුළුවන්. ඒ කන්ඩිෂන්ස් වල දීලා ඒකට රිපීට් කරන්න පුළුවන් 100,000 වර. රිලටිව් ජෙනරල් රිලටිවිටි කියන එක 100,000 වර රිපීට් කරලා තියෙනවා. ඒක ඔප්පු කරන්න. මේ විදිහට මේක රිපීට් කරන්නට බෑ. මේක තමන්ට ලැබෙන අත්දැකීමක්. ඉන්ට්‍රොස්පෙක්ෂන් එකෙන් ලැබෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ ඒක ඒ ධර්ම නිවනේ මාර්ගඵලවල තියෙන ඒ පුද්ගලයාට ආවේනිකව ප්‍රතිඵල ලබා දෙන එක ධර්ම ගුණයක් ලෙස කතා කරලා තියෙනවා. ඒතර අද තියෙන කෝණයෙන් බැලුවොත් මේක ගුණයක්ද නුගුණයක්ද කියලා කෙනෙක් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. විද්‍යාත්මක කෝණයෙන් බැලුවොත් ඒක නුගුණයක්. ඒ මොකද හේතුව? මොකක්ද ඒකේ පදනම කියලා හයි. ඇයි වෙන කෙනෙක්ට ඒක වෙරිෆයි කරන්නට බැහැනේ කියලා කෙනෙක් තර්කයක් ගෙනේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ අදහස ඇටියට ඒක ගුණයක් ධර්මයේ තියෙන. ඒ ධර්මයේ තියෙන ගුණයක් මේ සබ්ජෙක්ටිව් බව කියන එක. ඒ නිසා මේ දෙක සම්පූර්ණ මේ විද්‍යාත්මක ඇනලිසිස් එකයි මේ ධර්මයේ කතා කරන එකයි ප්ලැට්ෆෝම් දෙකක තියෙන්නේ මේ සම්බන්ධයෙන් මතක තියාගන්න. මේ දෙක ප්ලැට්ෆෝම් දෙකක තියෙන්නේ. ඒ නිසා ද්විත්වවාදයේ කියන මේ කතාව මිත්‍යවාදයේ කියන මේ භෞතික අභෞතික සම්බන්ධතාවය සමහර විට කවදාවත් විස්තර කරගන්නට බැරි වෙයි. ඒක තවදාවත් තාර්කිකව ඔප්පු කරගන්නට බැරි වෙයි. මොකද නමුත් බුදුදහමේ ඒකේ පදනම් වෙලා තියෙන්නේ ඉන්ට්‍රොස්පෙක්ෂන් එකක්. තමන්ම ලබන අත්දැකීමක් උඩින් ලබන දෙයක්. ඒ නිසා මේක සමහර විට කවදාවත් විස්තර කරගන්නට බැරි තැනක තියෙයි මේ ඩුවලිසම් වල තියෙන භෞතික අභෞතික අතර වෙනස කියන එක. ඒක එහෙම ඒ වගේ පැත්තකට බලනවා. නමුත් සමහර කෙනෙක් ඥානවන්තෙක් මේ විස්තරයක් අනුව එන්නට පුළුවන් හොන් thought experiment එකකින්. ඉතින් මෙතන තියෙන දේ තමයි මේ කියන ප්‍රයෝජන free will එක ඊට පස්සේ වගකීම මේ සියල්ලම අපිට ලැබෙන තැන තමයි සාමාන්‍ය අපි එදිනෙදා ගත කරනකොට අපිට වෙන කෙනෙක් විශ්වාස කරන බව වෙන ඒ ඔක්කොම ලැබෙන්නේ ගොඩක් වෙලාවට ද්විත්වවාදයේ මත පදනම් වෙලා. භෞතිකවාදයේදී ඒ තැන් අපි බැහැර කරනවා මතක තියාගෙන ඒ තැන් බැහැර කරනවා. හැබැයි ද්විත්වවාදයේදී මේ විස්තරය තාර්කිකව ඔප්පු කර ගැනීම ඉතා විශාල අතිශය ප්‍රබල ගැටලුවක් කියන එක මතක තියාගන්න. ඒක සුළු පටු එකක් නෙවෙයි. ඒක ලොකු ගැටලුවක්. ඒක ඔබට ඔය සරල ලෙස තේරෙනවා නම් ඒ ඔබ ද්විත්වවාදී ඔබට රුචි වෙන නිසා මතක තියාගන්න. ඒ ද්විත්වවාදී එක මධ්‍යස්ථව කියන්නට ඕනේ. ඒක රුචි වෙන නිසා ඒක සරල දෙයක් ලෙස අපිට දැනෙන්නේ. නමුත් ඒක සමහර කෙනෙක්ට ඊටාම බරපතල ගැටලුවක් ලෙස පෙනෙන දෙයක්. නමුත් මෙතන ගත්තට පස්සේ මෙතනදී
ෆ්‍රී විල් එක, වගකීම, ක්වාලියා එක මේ කිසිවත් අපිට විස්තර කරගන්න බෑ. ඒක අනාගතයට දීලා තියෙනවා. ක්වාලියක අප අවබෝධය විස්තර කරගනී කියලා කියන තැන උන්ට තියෙනවා. නමුත් විස්තර කරගන්නට පුළුවන් දේවල්, ඒ කියන්නේ උදාහරණයකට මොකක්ද උනේ මෙකැනිසම් එක. මේ බ්‍රේන් එකේ මේක ගිහිල්ලා ඒ නිසා අතීස්සුණා. ඒ නිසා මේවා කරා. නමුත් ඒ කවුද සබ්ජෙක්ට් එක කවුද කරේ ඒක මොකද්ද උනේ කියන එක ගැඹුරින් විස්තර කරගන්නට බැරි වෙයි. නමුත් මෙතනින් යමක් ලැබුණා ඒ නිසා සිග්නල් එක ගියා ඒකට ප්‍රතිචාරයක් ලෙස අතීස්සුවා. ආදී ලෙසට සමහර ක්‍රියා ඔය ගැඹුරින් හිතලා ගන්න ක්‍රියා විස්තර කරන්න බැරි වෙයි. මම දන්න තරමින් අර සමහර ක්‍රියාවන් අපිට භෞතික කෝණයකින් විස්තර කරගන්නට පුළුවන් බවක් කියලා එකක් මේකේ එනවා. ඒ භව තමයි මේකේ තියෙන වාසිය. ඒ නිසා ඒ සමහර කෙනෙක් ඒ කෝණයෙන් හිතන්න රුචි අය මේක හැමතිස්සෙම ඇනලිසිස් එකකට ගිහිල්ලා සයන්ටිෆිකලි තර්කයෙන් මේක වෙන්නේ කොහොමද කියලා හිතට අවශ්‍ය මිනිස්සු ලෝකෙ ඉන්නවා. ඒ කටට මේක රුචි වෙනවා. මතක තියාගන්න. මොකද මේකේ තියෙනවා විශ්වාසයෙන් ගත යුතු කොටසක්. ඩොග්මා එකක් මේකද. ඩොග්මා කියන එක අදහස් කරන්නේ පහත් කරනවා තේන්නේ. ඩොග්මා කියන්නේ එවිඩන්ස් නැත්, ඒ කියන්නේ සයන්ටිෆිකලි විශ්වාස කරන්නේ නැතුව සයන්ටිෆිකලි ඔප්පු කරන්නේ නැතුව විශ්වාස කරන දෙයක් තියෙනවා මේක. Tamanට ලැබෙන අත්දැකීම නිසා. ඒ නිකන් හුදු විශ්වාසයක් නෙවෙයි ප්‍රත්‍යක්ෂව ලැබෙන අත්දැකීම කියන එක. මොකද අපි ප්‍රත්‍යක්ෂයේ ගැඹුරින් පිළිගන්නවා, අපි ප්‍රත්‍යක්ෂයට ගරු කරනවා. නමුත් විද්‍යාත්මක කෝණයේදී ප්‍රත්‍යක්ෂ විද්‍යාත්මක පැත්තෙන් බැහැර කරනවා. ඒ නිසා තමයි ඒක යුනිවර්සිටියට අයින් කරේ. ඒ නිසා මේක මේ අදහස් දෙකක මේක පවතින්නේ. මම අවසන් කරනවා මෙතනදී දැන් මට අවශ්‍ය වුණේ කියන්නේ මේ ඩුවලිසම් එක පිළිගත්තොත් ඔබ ඉන්න තැන ඒ තමයි ෆ්‍රී විල් එක ලැබෙනවා, වගකීමක් පැනවෙනවා, අවබෝධය විස්තර කරන්නට පුළුවන් වෙනවා. ඊට පස්සේ භෞතිකවාදයේදී මේ කිසිවක් අපිට ලැබෙන්නේ නැහැ. හැබැයි සමහර ක්‍රියාවලි, සමහර කායික වාචසික ක්‍රියාකාරකම් ඔබට භෞතිකයෙන් මෙකැනිසම් එකක් ලෙස හරියට නැත්තම් ගැඹුරින් විස්තර කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. මොකක්ද මෙතන උනේ කියන එක විස්තර කරන්න. ඒක 100%ක් නෙවෙයි, යම් පේන මට්ටමකට මැෂින් එකක් වැඩ කරනවා වගේ මේක වෙනවා කියන එක ඔබට යම් ප්‍රමාණයකට කියා ගන්නට පුළුවන් වෙනවා. නමුත් කතෘක භාවය විස්තර කරගන්නට බැරි වෙයි. කතෘක භාවය උනේ කොතනින්ද කියලා. නමුත් අර බාහිරින් මේ මෙකැනිසම් එක විස්තර කර ගැනීමට පුළුවන් වෙනවා. නමුත් ඔවුන් කියන කතාවක් තමයි මේක අනාගතේ අපි සම්පූර්ණයෙන් විස්තර කර ගන්නම් කියන එක. එතකොට Tamanට තමයි අවසානයේදී තීරණේ තියෙන්නේ මොන තැනද ඔබ විශ්වාස කරන්නේ? භෞතිකවාදියෙක් වෙනවද? ද්විත්වවාදියෙක් වෙනවද කියන එක. එතකොට භෞතිකවාදයේ තියෙන ප්‍රධානම නිදර්ශනය ඉන්ට්‍රොස්පෙක්ෂන් එක. ඒ තමන්ම නිරීක්ෂණය කරනවා කියන එක. ද්විත්වවාදයේදී ද්විත්වවාදයේ තියෙන ප්‍රධාන මූලිකත්වය තමයි ඉන්ට්‍රොස්පෙක්ෂන් එක. තමන්ම නිරීක්ෂණය කිරීම. භෞතිකවාදයේ යන්නේම ඔබ්ජෙක්ටිව් ඇනලිසිස් එක නිරීක්ෂණයක්. ඒක යන්නේම මොනවද? විද්‍යාත්මක පරිේෂණ ක්‍රමයක. ඒ නිසා මේ දෙක පැති දෙකක යන දෙක. මම අවසන් කරන්නට කලින් මට කියන්නට ඕනේ මේ කියපු අදහස් සියල්ලටම ඒ කියන්නේ භෞතිකවාදයටත් මිනිස්සු එනවා. හැබැයි ඉන්ට්‍රොස්පෙක්ෂන් එකක් නැතුව නේ මතක තියාගන්න. ඕන මිනිස්සෙක්ට Tamanගිටලා කරේ අභ්‍යන්තරයට නිර්ම වෙනවා කියන එක කරන දෙයක්. එහෙම නැතුව මිනිහට ජීවත් වෙන්නට බෑ. ඒක භෞතිකවාදියෙක් වේවා ද්විත්වවාදියෙක් වේවා Tamanගේ අභ්‍යන්තරේ බලනවා කියන එකක් ලෝකෙත් තියෙන දෙයක්. මේ ඕන විද්‍යාඥයෙක් කරලා තියෙන දෙයක්. ඉතින් ඒ Tamanගේ අභ්‍යන්තරය විමසලා ලෝකෙත් විමසලා මේ එන ගමනේදී සමහර කට්ටිය භෞතිකවාදයකට, සමහර කට්ටිය ද්විත්වවාදයකට, ද්විත්වවාදයෙන් ආත්මවාදයකට, සමහරු පෙරලොවක් නැහැ කියන තැනට, ආත්ම විනාශ වෙනවා කියන තැනට, සහ අවසානයේ සමහරු අනාත්මවාදයකට. මේ ආදී ලෙසට নানা අදහස් වලට ලෝක සත්‍යය පැමිණිලා තියෙනවා. එතන තියෙන ඊළඟ වැදගත් දේ තමයි හුදු ඉන්ට්‍රොස්පෙක්ෂන් එක. මම තව පොඩි හිතන්නට කරුණක් දෙන්නේ. හුදු ඉන්ට්‍රොස්පෙක්ෂන් එක. ඒ කියන්නේ හුදු අභ්‍යන්තරයට අවධානය දීම කියන මාත්‍රයෙන් ඔබට මේ සත්‍ය සොයාගත හැකිද කියලා කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම එකක් නැහැ. ඒක තමයි උතන තියෙන ට්‍රිකි පොයින්ට් එක. ට්‍රිකි කියලා කියන්නේ හරිම අමුතු තැන උතනද තියෙන්නේ. මොකද හේතුව පුරාණයේ හිටපු ශාස්ත්‍රවරු බොහෝ දෙනා මේ ඉන්ට්‍රොස්පෙක්ෂන් එක තමයි කරේ. ශාස්ත්‍රවරයෙක් ඔය ඇරිස්ටෝටල් තමයි සාමාන්‍යයෙන් විද්‍යාත්මක ක්‍රමවේදයක් ලෝකෙට ඉදිරිපත් කරේ යම පරීක්ෂණ කරන්නට. එයා එක එක කරන්නේ බයොලොජි වල, එක එක පැතිවල එයා පරිශන මට්ටමට ගෙනාවා. ඊට పూర్වෙ ඉන්නේ දැන් සොක්‍රටිස්ගේ එහෙම ගත්තම තනිකර සිතීමක් කරලා තියෙනවා. තනිකර සිතීම භාවනාවක් වගේ සිතන එකක්. බුදුරජාන් වහන්සේ කියන උත්තරමයක් කරලා තියෙන්නේ සිතීමක්. සිතීමක් කියන එක අදහස් කරේ ඒ කියන්නේ භාවනාවෙන් තමන්ගේ මනසින් කරපු ගවේෂණයක් මේක. මම සිතීමයි කියලා අදහස් කරේ. ඒ කියන්නේ සමහරු ඒකට එකඟ නොවෙන්නට පුළුවන්.
භාවනාව සහ සිතීමක. නමුත් ඒක මනසින් කරපු ගවේෂණයක්. මේ හැම දාර්ශනිකයම මානසික ගවේෂණයක් සිදු කරන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් කියන්නේ ෆිලොසොෆි කියලා කියන්නේ පුටුවක් උඩ ඉඳගෙන මේ මොනවද සිගරට් එකක් හරි නැත්නම් කෝපි එකක් හරි බිවි කරන්න ඕන වැඩක් මේක කරන්න ඕන දෙයක් නෙවෙයි කියලා සාමාන්‍ය ව්‍යවහාරයක් තියෙනවා. ෆිලොසොෆර්ගේ තියෙන තැන තමයි පුටුව කියලා. එතකොට සාමාන්‍යයෙන් මේ කට්ටිය දාර්ශනිකයෝ ගොඩාක්ම කරලා තියෙන්නේ හිතන එක. නැත්තම් මානසික ගවේෂණය. ඒ වචනේ හොදන්න මම. හොඳ වචනයක් මානසික ගවේෂණයක් කියන එක. දැන් පසුකාලීන විද්‍යාඥයෝ කරන්නේ මේ පරිේෂණ කරනවා කියන එක. පරිේෂණ. දැන් මානසික ගවේෂණ පැත්තේ මොකද පරිේෂණයක් තුළින් කවදාවත් කාලයක හොයාගන්න බැරි මට්ටමක් තියෙනවා. මානසික අත්දැකීම් විස්තර කරගන්න බැරි බවක් තියෙනවා. මොකද ඒක ඒක වෙන කෙනෙක්ගේ එක තේරුම් ගන්න ක්‍රමයක් නෑ අපිට. ඒ අත්දැකීමට යන්නට විදිහක් නෑ. එතකොට මේ මානසික ගවේෂණය ගත්තම මානසික ගවේෂණය කරපු හැමදෙනාම එකම අදහසට ඇවිල්ලත් නැහැ. හොඳයි වෙනස. මානසික ගවේෂණය කරපු හැමදෙනාම එකම අදහසට පැමිණෙන්නේ නැහැ. අපේ ධර්මයේ තේරවාදයේ තියෙනවා වචනයක් පරතෝഘോഷය කියලා. පරතෝഘോഷය මේ තෝ යන්න කියන ප්‍රත්‍යය ඇත්තරම අල්ස්ස කියලා ගන්නට ඕනේ චට්ටි විභක්තිය දෙන පරස්ස ഘോഷෝ අන් අයගේ ප්‍රකාශනය පරස්ස ഘോഷෝ අන් අයගේ ධර්ම දේශනාව පරතෝ ഘോഷය කියන එක අත්‍යවශ්‍ය කාරණාවක් බුදු පසේ බුදු තත්ත්වවලට පත් වෙන පශ්චිම භවික බුදුවරයෙක් පසේ බුදුවරයෙක් හැර අනිත් හැමෝටම පරතෝ ഘോഷය අවශ්‍යයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්ත ධර්මය අවබෝධ කරගන්න ප්‍රත්‍යක්ෂව මේකෙන් මොකක්ද කියවෙන්නේ? ඔක හොඳ පොයින්ට් එකක්. ඉන්ට්‍රොස්පෙක්ෂන් කියලා තමයි අපි හැමෝම කරන්නේ. විදර්ශනා කරනවා කියන්නේ ඉන්ට්‍රොස්පෙක්ෂන් එක. ඒ කියන්නේ අභ්‍යන්තරය අපි විමසනවා. නිරීක්ෂණය කරනවා. තමන්ගේ අභ්‍යන්තරයේ මානසික නිරීක්ෂණයක් සිදු කරනවා. භාවනාව කියලා කියන්නේ විදර්ශනා භාවනාව. අන්‍ය ලබ්ධි කියොත් ඒ විදර්ශනාව වගේ විදර්ශනාව කියලා කියන්නේ ඒකට විදර්ශනාව කියන වචනේ ඊදෝ සමහරලාට කෙනෙක් නොකැමති වෙන්නට පුළුවන්. මොකද විදර්ශනා කියන වචනේ සංස්කෘත වචනයක්. ඒක විදර්ශනාවක්නේ. ඒතර විශේෂ දර්ශනයක්. එතකොට ඒ නිසා දස්සන කියන වචනය දර්ශනය කියන එක අපි කිව්වා සම්මා දර්ශනය මිච්ඡා දර්ශනය. වෙන කට්ටියත් සම්මා මිච්ඡා කියලා එක කැඩුවා. ඒතර විදර්ශනා කියන එකේ තියෙන විශේෂ දර්ශනය. ඒ කියන්නේ මානසික විමසීමක්. ඒතර ඒ කට්ටියත් එක්තරා විදිහක විදර්ශනාවක් කළා තියෙන. ඒක අපේ විදර්ශනාවට වෙනස්. ථේරවාදී විදර්ශනාවට වෙනස්. නමුත් විමසීමක් කළා. ඉතින් ඒතර මේ විමසීම කියන එක ඉන්ට්‍රොස්පෙක්ෂන් විමසීම කියන එක හැමෝටම පොදුයි. එතකොට පුද්ගලයෝ 10 දෙනෙක් අතීත ಭಾರತයේ මේ ඉන්ට්‍රොස්පෙක්ෂන් එක කරලා සමහර කෙනෙක් කිව්වා කර්ම විපාක කියලා දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ තමන්වත් බලලා බාහිරත් බලනවනේ. සංසන්දනය කරනවාද විදර්ශනාවට යෝනිය බාහිද්දා බලන්නට එපේ. අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවානේ. ලෝක මොකද කාංකා විතරන විසුද්ධිය සම්පාදනය කරන කෙනාට ලොකුවටම ලෝකයේ தත්ත්වය ඔලුවට එන්නට ඕනේ. ඒක සම්පාදනය වෙනකොට. බොහෝ දුරට. ඉතින් ඒ නිසා දැන් මේ ඉන්ට්‍රොස්පෙක්ෂන් එක තමන්ව සහ බාහිර මානසිකව ගවේෂණය කරපු 10 දෙනෙක් අතීත ಭಾರතේ අදහස් 10කට පැමිණියා. බුදුරජාණන් වහන්සේ එක අදහසකට පැමිණියා. තව කෙනෙක් තව අදහසකට නිගණ්ඨනාථ පුත් වෙනත් ෂඩ් ශාස්ත්‍රවරු 7 වෙනි ශාස්ත්‍රවරයා බුදුරජාණන් වහන්සේ. ඒතොර 7 දෙනා වෙන අදහස් 7කට පැමිණියේ. මොකද්ද මේකෙන් ගම්ම වෙන්නේ? මෙතඩොලොජි එකයි. යන මාර්ගයේ ඉන්ට්‍රොස්පෙක්ෂන් එක. නමුත් අවසාන ප්‍රතිඵලය වෙනස්. අවසාන ප්‍රතිඵලය වෙනස්. මේක හරියට නිකන් මහා ඝන කැලෑවක යම් කිසි ඩෙස්ටිනේෂන් එකක් නැත්තම් ඉලක්කයක් හොයාගෙන අපි යනවා වගේ වැඩක්. මේක යන්න බෑ ලේසි නෑ. 10 දෙනෙක් ගියොත් පාරවල් 10ක ගිහිල්ලා තියෙනවා. මේක තමයි ලෝකයේ ඇත්ත. ඒක තමයි නානා දෘෂ්ටි ලෝකෙට ආවේ, දර්ශන ලෝකෙට ආවේ. ඒ ඉන්ට්‍රොස්පෙක්ෂන් එකේම තව අවස්ථාවක් තමයි භෞතිකවාදය. පරිේශණයකට යන්නේ ඔව් මේකේ අඩුපාඩුවක් දැකලා විමසලා ඊට පස්සේ එන අදහස්නේ. එතරම් යම් කිසි විදිහේ මානසික ගවේෂණයක් තියෙනවා මතක තියාගන්න. පරිේශණයක් කරනවා කියලා මේ රොබෝලා නෙවෙයිනේ. මේ මිනිස්සුන්ට ඒ දැකලා ඒක මොකද අදහසක් එනවනේ. මොකද විද්‍යාත්මක ක්‍රමවේදයේ ගොඩ නැගුවෙත් මිනිස්සුනේ. ඒක සිතින් ගොඩ නැගපු අදහසක්. ඒ නිසා මේ ගවේෂණය කරන අය නානා පැතිකඩ වලට විසිරීලා යනවා. අපි අවධානය දෙමුකෝ
ඉන්ට්‍රොස්පෙක්ෂන් එක විතරක් කරපු අය කියලා. පරිේශන වලට යන්නේ නැතු. එහෙම කරත් අදහස් ගානකට අවිලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මගේ ශ්‍රාවකයෝ පරතෝ ගෝසීය ශ්‍රාවකයන්ට ඕනේ කියලා. ඇයි මේ මොකද්ද මේ? මේක යන්නට බෑ. තනියම. මේක යන්නට අමාරුයි. මේක යන්නට සමර්ථ වෙන්නේ අසංඛේය ගණන් තේරවාදයේ හැටියට මම කියන්නේ අසංඛේය ගණන් පාරමිතා සම්පූර්ණ කරලා අතිශය තියුණු නුවණක් දියුණු කරපු පුද්ගල කොටස් දෙකයි මේක කරන්න සමර්ථ තනියම. අනිත් අයට මේක කරගන්නට බෑ. නානා තැන්වල කියලා නතර වෙනවා. එතකොට තේරවාද බුදුදහම බුදුදහමේ හැටියට සත්‍ය ගවේෂණය වෙන්නේ ඉන්ට්‍රොස්පෙක්ෂන් එක විතරක් තිබිලා නෙවෙයි. ඔබ ඉන්ට්‍රොස්පෙක්ෂන් එක කරන්නට ඕනේ අසාගත ක්‍රමයකට. පරතෝ ගෝසය කියපු ක්‍රමයකට බලන්නේ. නිකන් ඔහේ බැලුවා කියලා මේක මොකක්වත් මේක ගිහලා කොහි ගිහලා අතර වෙද්දන්නේ. ඒ නිසා මතක තියාගන්න තේරවාද දර්ශනයේ පදනම ප්‍රත්‍යක්ෂය. ඒකට විද්‍යාත්මක පදනමක් නෙවෙයි තියෙන්නේ. මේක ප්‍රත්‍යක්ෂයක්. විද්‍යාත්මක පදනමෙන් ඉන්ට්‍රොස්පෙක්ෂන් කියන එක ඇයින් වෙච්ච එකක් ලෝකේ. මේක ප්‍රත්‍යක්ෂයක් පදනම තියෙන්නේ. අභ්‍යන්තරයේ තමන් විමසා බැලීමක්. හැබැයි මතක තියාගන්න හුදු විමසා බැලීමක් නෙවෙයි. කියපු ක්‍රමයට විමසා බැලීමක්. ඒකයි පරතෝ ගෝසය කියලා කිව්වේ. ඒකයි ධර්මය ඉගෙන ගන්න කියලා කියන්නේ. ඔබ තේරවාදයට අනුව ඒකයි තේරවාදයට අනුව නම් ඔබ නිවන් දකින්න යන්නේ. ඔබ මේ ධර්මය ඉගෙන ගන්නට ඕනේ. ඒ අනුවයි ඔබ හිතන්නට ඕනේ. අහසට හිතුවොත් අහසට හිතනවා කියලා කියන්නේ නිකම්ම හිතනවා. එහෙම හිතපු පුද්ගලයෝ ඕන තරම් හිටියා. මගද එහෙම හිටියා 7 දෙනෙක්. එක්කෙනයි අපි සලකන්නේ හරියට තැනට ගියා කියලා. ඒ බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ. සිද්ධාර්ථ ගෞතම මේ හඳුන්වනවා. අනිත් 6 දෙනාම ගියේ වෙන පාරවල් 6. හැබැයි මේ 7 දෙනාටම ඕනකම තිබුණේ සත්‍ය ගවේෂණය කරන්න. අන්නේ සත්‍යයන්ට මේ ධර්මයේ දෙන්න. කවුරුත් හිත වැරදි පාරේ යන්නේ නැහැ. කවුරුත් හිතලා වැරද්දක් කරන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම කරන මිනිස්සු ඉන්න පුළුවන්. නමුත් එහෙම නෙවෙයිනේ මේ ශාස්ත්‍රෝරයක් කියලා කියනවා. ලෝකයට හිතසුව පිණිස තමයි ධර්ම දේශනා කරන්නේ. ඒ නිසා මේ ගමනේදී මතක තියාගන්න තේරවාදයේ පදනම මොකක්ද? විත්තවාදයට තියෙන පදනම ඉන්ට්‍රොස්පෙක්ෂන් එක. තේරවාදයේ පදනම ඉන්ට්‍රොස්පෙක්ෂන් එක සහ කරපු දේශනාව. ඔබ ඒ මාර්ගේ යන්නට ඕන ඔබට මේ අවබෝධ කරගන්නට ඕන නම් මේ කියපු ක්‍රමය අනුව ඔබට හිතන්නට වෙනවා. එතකොට තමයි මේකට ශ්‍රද්ධාව කියන එලමන්ට් එක එන්නේ ඉස්සරහට. මොකද සියල්ලෙන් සියල්ල කියන එක නොතේරුණත් සමහර කරුණු විශ්වාස කරගෙන ඔබ ඉදිරියට යනවා කියලා එකක් තියෙනවා. මොකද කවදාවත් මේක හැටියට තනියම මේ ගමන යා ගන්නට බෑ. නැත්නම් උපතිස්ස පරිබ්‍රාජක සාරිපුත්‍ර පිරිවැජ්ජයට පවා. ඔහු රහත් වෙන්නේ මහරහතන් වහන්සේ බවට පත් වෙන්නේ මේ මාර්ගයේ ගියපු නිසා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ බවට පත් වෙන්නේ. කියපු විදිහට ගියපු නිසා. ඒ නිසා මම අවසන් කරනවා මේකෙන් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඉගෙනගත්ත පාඩම් මාලාවෙන් අපි මනස කියන තැන මිනිස්සු ලෝකේ විස්තර කරා භෞතිකවාදී අභෞතිකවාදී ආදී ලෙසට භෞතිකවාදී මිශ්‍ර කරාම ලබාගත තියෙන ප්‍රශ්න සහහි ප්‍රයෝජනය ගත්තොත් මේක විස්තර කරන්න පුළුවන් භෞතික ලෙස මේ සමහර ක්‍රියාකාර සියල්ල නෙවෙයි සමහර කායික වාචික ක්‍රියාකාරකම් කියන විශේෂයෙන් කායික වාචික ක්‍රියාකාරකම් අපිට භෞතික සිස්ටම් එකකින් විස්තර කරන්න පුළුවන්. ඒ නිසා ඒක අතිශය ආකර්ෂණීයයි ලෝකෙට. ඒක ඉමිටේට් කරලා කම්පියුටර් හදුවා රොබෝල හැදුවා. ඒක ඉමිටේට් කරලා. ඒ නිසා ඒකේ තියෙනවා විශාල ආකර්ෂණයක්. නමුත් ඒක විස්තර කරගන්න බැරි දේවල්. අවබෝධය ෆ්‍රී විල් එක ක්වාලියා එක වගකීම දෙන්න බැරි බව. ද්විත්වවාදයේදී ඔබට ඒ සියල්ල ලැබෙනවා. ෆ්‍රී විල් එක ක්වාලියා එක අවබෝධය වගකීම පවරවන්නට පුළුවන්. නමුත් ඔබට විස්තර කරගන්නට බැරි තැනක් පැමිණෙනවා. ඒ තමයි භෞතිකයේ සහ අභෞතිකයේ අතර තියෙන සම්බන්ධය විස්තර කරගන්නට හරි අපහසුයි. යම් ඉඩක් පේනවා වෙන්න පුළුවන් තේරවාදයේ හරහා ඒක ඔබට බාරයි ඔබට හිතන එක.
එතකොට ඒක විස්තර කරගන්න බැරි වෙච්ච ගමන් අපි නාමයක් තියෙනවා කියන එක එක්ක විශ්වාස කරනවා නැත්නම් Tamanට ලැබෙන අත්දැකීම විශ්වාස කරනවා. ඒ අත්දැකීම ලැබෙන්නේ ඉන්ට්‍රොස්පෙක්ෂන් එක තුලින්. Taman විමසීම තුලින්. ඒකට කියනවා ප්‍රත්‍යක්ෂය කියලා. ඒ ප්‍රත්‍යක්ෂය කියන එක කෙලින්ම විද්‍යාත්මක කෝණයෙන් බැහැර කරනවා. ඒක සබ්ජෙක්ටිව් වැඩි කියලා. එතකොට මේක තමයි ditthවාදයේ තියෙන ක්‍රමය. ditthවාදයේදී ඔබට ඒක විස්තර කරගන්න බැරි වෙනවා. ඔබ ඒකට පැමිණෙන්නේ වෙන ක්‍රමයකට. භෞතිකවාදයේදී ඔබ වෙන ක්‍රමයක් අනුගමනය කරන්නේ. ඉතින් තේරවාදී පැත්තෙන් ගත්තම තේරවාදී ditthවාදයක් ඉන්ට්‍රොස්පෙක්ෂන් එක තමයි හරහා යන්නේ, ප්‍රත්‍යක්ෂය හරහා යන්නේ. හැබැයි ශ්‍රාවකයෝ වශයෙන් ඔබ එතෙන්ට පැමිණෙන්නට ඔබට පරතෝഘോഷයේ හැබැයි බුදුවරයෙක්ගේ දේශනාවක් මාර්ගෝපදේශකත්වයේ අවශ්‍ය වෙනවා. ඉතින් අවසානයේ ඔබ තීරණය කරන්න මොන වාදයටද ඔබ වැටෙන්නේ කියලා. ඉතින් මම දේශනාව අවසන් කරනවා. ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දෙමින් අදින් මේ නාමයේ එක කොටස අවසන් වෙනවා. තෙරුවන් සරණයි. Minasam butuh di sa ani di mama samahara dan di sana halati memang bima sama සත්වහිංස වළක්වීමේ අදහසින් කරන දේශනාවලදී මේ දැන් අනුභව කරන සත්වයා මාළුවෙක් හෝ සතෙක් හෝ මේ තමන්ගේ මේ භවයේ තමන්ගේ මියගිය ඥාතියෙක් හෝ තමන්ගේ මව්පියා වෙන පුළුවන් කියලා ඒක භෞතිකවාදීට වැටෙනවා වගේ හැඟීමක් එනවා සම්මතසේ වෙලයි මම ඒ කියන්නේ කලින් භවයක මව්පියා වගේ වෙන්න පුළුවන් කියන එකද මාළුවෙක් වුණා? එමයි ස්වාමීන් වහන්සේ කලින් භවයක හෝ මේ භවයේ නියතිය. ඉතින් ඒක භෞතිකවාදයට වැටෙන්නේ නැහැ නේ. භෞතිකවාදයට උප්පත්තියක් නැහැ නේ, මතු උප්පත්තිය. භෞතිකවාදයට මතු උප්පත්තියක් නැහැ. මේක වැටෙනවා නම් වැටෙන්න ඕනේ මේ පුනරුත්පත්ති විශ්වාස කරන පිරිසක් අතර විතරයි අදහස් තියෙන්න ඕනේ. භෞතිකවාදයේ හැටියට මෑනියෝ වෙනම සිත කියලා වෙනම ධර්මයක්. ඒ කියන්නේ අභෞතිකයන් නැති නිසා මරණය මේ සියල්ල අවසන් වෙන්නට ඕන භෞතිකවාදයේ හැටියට. ඒක ස්වාමීන් වහන්සේ ඒක කොහොමද තේරවාද පොණි වෙන්න පුළුවන්. ඉතින් ඒක සමහරට අනිවාර්යෙන් බුදුරජාණන් දේශනා කරලා තියෙනවානේ සසර සැරිසරපු සත්වයක් මේ කියන්නේ මෙතන ඉන්න සත්තු අතර සසර ඥාතියෙක් හෝ මිත්‍රයෙක් හෝ නොවිච්ච කෙනෙක් හොයාගන්නට අමාරුයි කියලා දේශනාවක් තියෙනවා. නේ? ඒ නිසා ඒක විය හැකියි. සමහර කෙනෙක් මස් අනුභවයෙන් බලකින්නට ඒක යොදා ගන්නවා. ඒ සංකේතය. ඉතින් කවුරු හරි කෙනෙක් ඉතින් මේ මස් අනුභව නොකිරීම නිසා සත්ව ඝාතනයේ ලෝකේ අඩු වේවා කියලා එක කරනවනේ. ඉතින් ලොකු හොඳ කුසලයක් ඒක. තෙරුවන් සරණයි. අවිනාශ අවසරයි. හරි. තෙරුවන් සරණයි. මගේ තෙරුවන් සරණයි සවිනාශ මේ ඉන්ට්‍රොස්පෙක්ෂන් ඉව නැත්නම් සිංහලෙන් මම හිතන්නේ අන්තරාවලෝකනය වගේ වචනයක් එන්නේ සවිනාශ මේ. හරි. බොහොම පිං. හරි දැන් මම නන්ද ලෝකනය මනෝවිද්‍යාව වචනේ අන්තරාවලෝකනය. අන්තරාවලෝකනය ඉන්ට්‍රොස්පෙක්ෂන් නේ. හරි. ඒක මේ සයිකෝ ඇනලිසිස් නේද? හරි. ඉන්ට්‍රොස්පෙක්ෂන් කියන්නේ ඉන්ට්‍රොස්පෙක්ෂන් හරි. තේරුණා. ඒක සවිනාශ ඒක නිකන් මම ඊට කලින් අහලා තියෙනවා සමාජයේ සිට තමාම ඉදිකම් කිරීම වගේ තේරුමක් තමයි සිංහලෙන් ඒකට එන්නේ සවිනාශ. එතකොට විදර්ශනාව එහෙම නැත්නම් පරතෝഘോഷය කියන එක ඒකට විරුද්ධද සවිනාශ නැත්නම් ඒක ඇතුළේම තියෙන දෙයක්ද? දැන් සමාජයේ සිට තමාම ඉදිකම් කරන එකයි එහෙම නැත්නම් මේ පරතෝഘോഷය කියන්නේ පිටින් මේ සවිනාශ එන්න ඕන. එතකොට අපිට ඒකට විදර්ශනා වඩනකොට සම්මා සම්ප්‍රදාන වාසේ හැරුණුකොට අනිත් ඔක්කොම පරතෝഘോഷයෙන් නේද නිර්වාණය. ඔව් හරි. සම්මා සම්බුදුරන් වහන්සේ හැර බුදුවරයෝ පසේ බුදුවරයෝ හැර අනිත් හැමෝම පරතෝഘോഷයෙන් යන්නේ. පරතෝഘോഷයෙන් යන්නේ. ඉන්ට්‍රොස්පෙක්ෂන් එක කරන්න පරතෝഘോഷයට අනුව. නිකන් ඉන්ට්‍රොස්පෙක්ෂන් එක කරලා හරියන්නේ නැහැ. ඉන්ට්‍රොස්පෙක්ෂන් එක කරගත්ත ඒක තමයි මම කිව්වේ ශාස්ත්‍රූරු හැමෝම ඉන්ට්‍රොස්පෙක්ෂන් එකයි කරේ. නමුත් වෙන තැන්වල කියලා නතර වුණේ. එතකොට තේරවාදයේ න්‍යාය තමයි ඔබ ඉන්ට්‍රොස්පෙක්ෂන් එක කරන්න ඕන විදර්ශනාව කරන්නට ඕනේ දේශනට අනුකූලව. හරි. ඒ කියන්නේ සමිනස බුදුරජාණන් වහන්සේ හොයාගත්ත මේ මාර්ගය අනුව පරතෝഘോഷය කියලා කියන්නේ භාවනා කරනවා නම් මම භාවනා කරන කෙනෙක් නම් මට බණ ඇහෙනවනේ දැන් පොතෙන් මම කියවනවනේ. ආචාර්යවරු කියූප එක නැත්නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව වෙනවනේ. මේ සියල්ල මට පරතෝഘോഷය. මගෙන් පරවෙච්ච අන්‍ය වෙච්ච කෙනෙක්ගේ ഘോഷය වචනේ කියන්නේ. හරනේ වෙන කෙනෙක්ගේ. මේ කියන්නේ අන්‍ය ශාස්ත්‍රවරු කර නෙමෙයි.
බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා නිවන් දැක්කත් පරතෝ ഘോഷයක් ඉදනදී. පරතෝ ഘോഷයක් වෙනවනේ. හරි ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලි. ස්වාමීන් වහන්සේ මේ තේරවාදී බුදුදහම අනුව පිළිකන්නේ ස්වාමීන් වහන්සේ විස්තර කරන අනුව භෞතිකයක් නැහැ කිව්වොත් නිවැරදි නේද ස්වාමීන් වහන්සේ? වැරදිද? භෞතිකයක් නැහැ කියලා කිව්වොත් එහෙම ඒ කියන්නේ භෞතික ගති ස්වභාව ටික ඒ කියන්නේ අර ගලක් වගේ ඔව් ගති ටිකක් තමයි තියෙන්නේ. ඔව් ශක්තිය කියනකොට නම් ගති ස්වභාවය. ඔව් ඒ ගති ස්වභාව ටිකක් තියෙන්නේ. ඒ ගති ස්වභාව නිසා භෞතිකයක් ලෙස පෙනී සිටිනවා ගති ස්වභාව ටික. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ භෞතිකත්වය කියන එක දැන් අපි කතා කරන්නේ කොහොමද දැන් මෙතන ඩුවැලිටි එකත් එක මේ ඩුවැලිසම් එකත් එක්ක භෞතිකයක් නැතිකොට නෑ ඒතකොට අපේ තියෙන භෞතික අභෞතික ભેදය තමයි ඒක තමයි අර පොයින්ට් එක දැන් ගති ලක්ෂණ වලින් සමාන බවක් තියෙනවා නමුත් මෙතන වෙනසක් තියෙනවා තේජෝ ධාතුව හිතන්නේ නෑනේ තේජෝ ධාතුවේ අරමුණක් නෑනේ ආපෝ ධාතුවේ අරමුණක් නෑ නිසා මේක තනිකර වෙනස් ගති ටිකක් නමුත් ගති ස්වභාව නිසා යම් සමානත්ව භාවයක් තියෙනවා වෙන්න පුළුවන් එතකොට ඒ නිසා මොකක් හරි ඉන්ටරැක්ෂන් එකක් කෙනෙක්ට කතා කරන්න ඉඩක් ඒක පොටක් පේනවා මම කිය ඉන්ටරැක්ෂන් එක කතා කරන්න පුළුවන් කියන්නේ නෙමෙයි ඒ පැත්තක් පේනවා ගති ස්වභාව ටිකක් නිසා හැබැයි එතකොට ඒකෙන් අපි කියලා තියෙනවා භෞතිකයේ අභෞතික කියන්නේ නාම ධර්මයි රූප ධර්මයි අතර යම් කිසි සමානත්වතාවයකට නෙමෙයි ගේන්න හද යා ඒ කියන්නේ සර්ව සමානයි කියන එක නෙවෙයි යම් සමානත්වතාවයක් තිබුණොත් කෙනෙක්ට කියන්න පුළුවන් ඉතින් එතකොට මේ ඉන්ටරැක්ෂන් එක ප්‍රශ්නයක් නෙවෙයිනේ කියන තැනකුත් එන්න පුළුවන් හැබැයි ඊළඟට ඉන්ටරැක්ෂන් එකේදී තියෙන එක තමයි මේකට පහරක් වදිනකොට වස්තු රූපයට පහරක් වදිනකොට මේකට බලපානවා ඒක. නිකන් අර නිකන් ভাইබ්‍රේෂන් එකක් ගියා වගේ මේකට දැනලා තියෙනවා. මොකක් හරි මගේ ভাইබ්‍රේෂන් එකක් ගියා නෙවෙයි. ඒ යම් ක්‍රමයකට ඒක දැනලා තියෙනවා. මේකෙන් හිතුවම හොලවන්නට ඕනේ කියලා අතපය ඒ හේතුවෙන් අලුත් රූප ටිකක් හටගෙන තියෙනවා. නැතුව මේක නිසා රූපේ හැලුණා නෙවෙයි. මේක හේතු කරගෙන රූප ටිකක් හටගෙන ඒ නිසා චලනය වෙලා තියෙනවා. ඔය කියන ඉන්ටරැක්ෂන්ස් දෙක තමයි විස්තර කරගන්න අමාරු. හරිනේ එතකොට කවුරු හරි ආවොත් එහෙම දැන් මේ භෞතිකයේ දැන් මේක දැන් වස්තු රූපයේ මෙහෙමනම් මම හිතනවා පේනවා ඇති කියලා වස්තු රූපයේ මෙහෙමනම් සිත මේක මත හෝ මේක ඇසුරු කරගෙන මට තියන්න තේරෙන්නේ නැහැ කොහොමද මතද ඇසුරු කරගෙනද කොහොමද කියලා කොහොම හරි නිශ්චය කරගෙන කියලා කියමුකෝ එතකොට නිශ්චය කරගෙන මේක පවතිනකොට මේකට ලැබෙන දැන් උදාහරණයකට ඊළඟ සිද්ධිය තමයි මෙහෙ භෞතිකයට හැපෙනවා ඇහැට හැපෙනවා එතකොට මේ සිස්ටම් එකක් නිසා මෙයාට දැනෙනවා. විභාවනීය කියනවා මේ දෙක සම්බන්ධ නිසා භෞතිකව කියලා. පරමද්දීපනීය කියනවා නෑ එහෙම ගන්නේ ධර්මතාවයක් ලෙස. ඕක තියෙනවා තේරවාදය ඇතුළේ අදහස්. කොහොමද මේ සම්බන්ධතාවය ඇති වුනේ? විභාවනීය ටීකාව කියනවා මේක එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා මේක ඇති වුණා. පරමද්දීපනීය කියනවා නෑ ඒ ගැටිච්ච නිසා ධර්මතාවයක් ලෙස වෙන එකක්. එහෙම නැතුව ඒ සම්බන්ධතාවය කායික සම්බන්ධතාවය නිසා නෙමෙයි. මොකද බෙල්ල කැපිලා ගියපු වෙලාවකත් සමහරලාට විමති විනෝදිනී ටීකාව හැටියට සිත් හට ගන්නවා මේ දෙකේම. ඒ කොට යම් වෙලාවක් යනකම් කොටස් දෙකේම සිත් හට ගන්නවා. ඒතකොට ඒක ධර්මතා ස්වභාවයක් පෙන්눔 කරනවා. හරි කෙසේ වෙතත්. එතකොට මේ භෞතිකයේ මේකට බලපෑමක් ආයෙ කොහොමද? ඒ කියන්නේ පංචද්වාර ආවර්ජන චිත්ත නැත්නම් උදාහරණ භවාංග චලනයේට දැනුනේ කොහොමද මේ ඇටැක් එක? චක්කු ප්‍රසාදයේ වැඩිම. කියන එකනේ තියෙන්නේ. එතකොට ඒක මම ඉදා විස්තර කරේ මේක අර කෙනෙක් අතින් රෝදයක් තල්ලු කරනකොට අත වැදිලා රෝදේ විසිරෙනවා. එහෙම මේ අභෞතික ආත්මයක් ඉදලා මේක හොලවනව නෙවෙයිනේ තේරවාදයේ තියෙන්නේ. එහෙම එකක් නෙවෙයි මේ තියෙන්නේ. සිත කියලා වෙනම ධර්මයක් හුදු රූපයක්. තාම සියුම් එක රූපෙන් ඇසුරු කරන්නේ කොච්චර සියුම් වෙන්න ඕනේ. තාම සියුම් තැනක් ඇසුරු කරගෙන හිතක් පවතිනවා. ඒ හිත හේතු කරගෙන ඒ හිතට මේ වෙන රූපයකට ඇවිල්ලා මේක හපිනකොට භවංගිත චලනය වෙනවා. ඒක මොකද්ද මේ සම්බන්ධතාවය? විස්තර ගන්න හරි අමාරුයි. ඊට පස්සේ මේක සිතවිල්ලක් පහළ වෙනකොට අත ඔසවන්න ඕනේ කියලා මෙතන මෙන්න මුළු කය පුරාම රූප ටිකක් හට ගන්නවා. ඒක මම ඉදා විස්තර කරේ virtual reality එක කියන්නේ virtual particle කියලා. sorry මට ඉදා වැරදුනා. virtual particles ටිකක් හට ගන්නවා. virtual particles ටිකක් හට ගන්නකොට ඒකේ අර මොනවද යම් කිසි පීඩනයක් බලයක් ඇති වෙනවා. vertical particles වගේ දෙයක් ඈ චිත්ත දරූප කියන එක මම කියන්නේ. ඒ වගේ vertical particles වගේ චිත්ත දරූප ටිකක් හට ගන්නවා. ඒක නිසා බලයක් ඇති වෙනවා. මේක හටගත්තේ මොකද්ද මෙතන සම්බන්ධතාවය? එතකොට තමයි ඒ හටගන්න රූප සහ ගැටෙන්න ලැපෙච්ච රූපත් ගති ස්වභාව නිසා ඔන්න ඔය පොටක් වගේ පෙන්නන එක. ගති ස්වභාව නිසා මේ චිත්තචෛසික ධර්මත් ගති ස්වභාව නිසා යම් කිසි ඉන්ටරැක්ෂන් එකක් විය හැකි බවක් යම් සමාන ලක්ෂණයක් මේ දෙක අතර තියෙනවා නේද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් එන්නට පුළුවන්.
ඒක හොඳ ලස්සන තර්කයක්. නමුත් ඒකට තව ඉතින් හිතන්නට ඕනේ එහෙමනම් මොකද්ද මේ සම්බන්ධතාවය ඇති කරන්නට තියෙන්නේ කියලා. මේ තනිකරම භෞතික අභෞතික සම්බන්ධතාවය පෙන්වන්න යන තැන. මේක අවශ්‍යද නිවන් දකින්න ඔබට කියලා අහුවොත් කෙනෙක් අහනවා මේක අවශ්‍යද මේ ක්‍රමයට හිතන එක මේ ක්‍රමයට පැහැදිලිලා තියෙන එක අවශ්‍යද කියලා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද ඉන්ට්‍රොස්පෙක්ෂන් එකේ හැටියට ඔබට දැනෙන දෙයක් තමයි ෆෝක් සයිකොලොජිය නැත්තම් ඒ දැනෙන දේ තමයි ඔබ හිතනකොට රූපය වෙනස් වෙලා කායට පහරක් වදිනකොට හිතට දැනිලා ක්වාලියයකට අත්දැකීමක් ලැබිලා මෙතන සම්බන්ධතාවයක් පේනවනේ ඔබට. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ අදහස හැටියට මේ අවබෝධයේ ඇති නිවන් දකින්න. මේ අවබෝධයේ ඇති නිවන් දකින්න. හැබැයි තාර්කිකව කවුරු හරි ප්‍රශ්න කරන් ආවොත් ඒක විස්තර කරගැනීමේ ගැටලුවක් තියෙනවා. ඔබට දැනෙන්නේ අර විදිහට. හිතුව ගමන් කය හෙලවුණා, කයට පහරක් වැදුනම හිතට දැනුණා. එතකොට මේකට තමයි අපේ මේ තේරවාදයේ තියෙන වචනය පච්චක්ක සිද්ධේ යුක්ති මග්ගනා නත්ති මග්ගනා යුක්ති මග්ගනා නත්ති පච්චක්ක සිද්ධේ යුක්ති මග්ගන ප්‍රත්‍යක්ෂව සිද්ධ වෙන දෙෙහි යුක්තියක් හොයන්නට යන්න එපා. මොකද්ද ප්‍රත්‍යක්ෂය? හිතනකොට හෙලවෙනවා, හෙලවෙන වැදිනකොට හිතට දැනෙනවා. හරිනේ? ඉතින් මේක තේරවාද කමියුනිටි ඇතුලේ හරි. මේක ඉතින් පිටට ගෙනිච්ච පිටට ගෙනහිල්ලා මේකෙන් කතා කරන්න බෑ ඔබට. මොකද පිටට ගෙනිච්ච ගමන් පිට තියෙන්නේ වෙනම platform එකක්. ඒකෙදි කියන්න බෑ එහෙම පෙනුන පමණින් හරියන්න බෑනේ. මොකද පෙනිච්ච පමණින් පෙනුන දේවල් වලට වෙන දේවල් අපි විද්‍යාත්මකව හොයාගෙන තියෙනවානේ. එතකොට ඒ නිසා ඔබට දැනෙච්ච පමණින් කොහොමද ඒක? ඒතකොට ඒක තමයි ඒ කියන්නේ දර්ශනවාදය කියන්නේ ඔබට දැනෙන්නේ එහෙමයි, common sense එක එහෙමයි. නමුත් මේක විස්තර කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අහනවා. විදර්ශනා භාවනාවට ඔබගේ ගමනට මේක අවශ්‍ය නැහැ. නමුත් ඔබ බාහිරට ගිහිල්ලා කිව්වොත් එම හිත නිසා මේ රූපේ හෙලවෙනවා, වදිනකොට සිතර දැනෙනවා කියලා මේ ප්‍රශ්නේ කතා කරලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ කතා කළා ඒක සාමාන්‍ය දැනීමක්. ඊට වඩා මොකද්ද ගැඹුරින් විස්තර වෙන්න ඕනේ කියන ප්‍රශ්නය ලෝකෙ මතු කරලා ඉවරයි මිනිස්සු. ඒ නිසා මේ අර පුළුල් දැනුමක් ලැබීම සඳහා මම මේක කතා කරේ. තව පොඩක් මේක ගවේෂණය කළා. මට කියන්න ඕනේ ඔබ විස්තර කරලා තියෙන විස්තර කිරීමකට යනකොට හිර වෙන තැනක් එනවා මෙතන. මෙතන නතර වෙන තැනක්. ඒක විසඳෙන්නේ ප්‍රත්‍යක්ෂව අපිට ලැබෙන අත්දැකීමෙන් අපි සැටිස්ෆයි වෙනවා. බුදුරජාණන් වහන්සේ මම ඒක සැටිස්ෆයි කියන වචනේ නතර කරන්නේ ඔකත් මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පදනම තමයි ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ හැටියට හිතනකොට යමක් කය ක්‍රියාත්මක කරනවා, කය රෝදනම යමක් දැනෙනවා කියන මේ ලින්ක් එක හරියට පැහැදිලි කරගන්නට නිකන් අර ලොජිකලි පැහැදිලි කරගන්නට අමාරු වුණත් යමුත් දෙයක් වෙනවා කියන එක පැහැදිලි වෙනවා නම් ඒ අවබෝධයේ ඇති ඔබට කෙලෙස් ප්‍රහාණයට. උතරයි වැදගත්කම. ඒ අවබෝධයේ ලබනකොට නාම රූප දෙකක් තියෙන්නේ, හේතුඵල සම්බන්ධතාවයක් තියෙන්නේ කියන අවබෝධය ඔබගේ කෙලෙස් යටපත් වෙන්නට ප්‍රමාණවත්. ඒක තව එකක්. ඒතකොට සැටිස්ෆැක්ෂන් එක විතරක් නෙවෙයි. ඒකේ යම් කෘත්‍යකුත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා එතකොට දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති මේක හතර තියෙන්නේ වෙනම platform එකක. මේ තේරවාද දර්ශනය තියෙන එක බටහිර විද්‍යාත්මක ක්‍රමවේදයට වෙනස් ක්‍රමයකටයි මේක මේ સિદ્ધාන්තයේ තියෙන්නේ. මේ සමිනාස ප්‍රොඩක්ට්ම තින් බොම් තින් සමිනාස තා පොඩි ප්‍රශ්නයක් අද පිළිතුරු දෙන්න තව දෙයක් ඉන්න නිසා දැන් පිළිතුරු නැතත් කරන ප්‍රශ්නේ පොඩ්ඩක් අහන්නම් මට සමා වෙන්න. මේ අද පාඩමට දාගෙන සමිනාස වහන්සේ නක්කසික සූත්‍රය තවත් ලස්සනට පැහැදිලි කරා. අපි හිතට වැඩිය ගොඩක් වෙනස් ආකාරයකට ඒක සමිනාස මට තියෙන ප්‍රශ්නේ තමයි නක්කසික සූත්‍රයෙන් වහන්සේ පාවිච්චි කරපු වචන තමයි කෙලෙස් කපනවා කියලා. කෙලෙස් කපනවා කියලා තමයි වහන්සේ කිව්වේ. එතකොට සමිනාස එතකොට විපාක දීමට නියමිත කුසල ටිකකුත් අහෝසි වෙලා යනවා නේද කියලායි ප්‍රශ්නේ මට. ඒ කියන්නේ සෝවාන් වෙනකොට නැත්නම් මග්ගසිතේ ඉදිරියට විපාක දීමට නියමිත කුසල හරි වෙනවා. අහෝසි වෙනවා නේද? එහෙම කිව්වොත් නිවැරදිද ස්වාමීනි? නිවැරදි. කුසල අකුසල අව්‍යාකත ස්කන්ධය සියල්ලම නැති වෙනවනේ. අභාවයට. හරි ස්වාමීනි. ඒක ඒ අභාවයේ හුදු අභාව මාත්‍රයක් නෙවෙයි. ඒකට කියන්නේ නිර්වාණය කියලා. ඒකේ නැති බව.
ඒක වෙනම අපි නිවන පාඩමෙන්දී කතා කරමු. කතා කරමු ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ බොහොම පිං. හොඳයි තේරුවන් සරණයි. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි ડોක්ටර්. තේරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ඒ ශාස්ත්‍රවරුන් වහන්සේලාත් දැන් අපේ බුදුරජාණන් වහන්සේ බුදුපතනගේ පාරමී පිරුවාගේ ඒගොල්ලොත් ඒ වගේ ආපු අයද කියලා හිතෙනවා දැන් උච්චර දුරට සාමාන්‍ය ඒගොල්ලොත් බුදුබව පතන කට්ටිය වෙන්න බැරි නැද්ද මේ සැරේ? හරිම අමාරු ප්‍රශ්නයක් එහෙම මගේ. මට මේ උත්තරයක් දෙන්න බැරි වෙයි. මේ බුදුබව පතන කෙනෙක් ඉතින් මෙහෙමයි නියත වෙච්ච මහා බෝසතාණන් වහන්සේත් මුළු ජීවිත කාලයක්ම මිත්‍යා දෘෂ්ටියක් පුරව අවස්ථාවක් තියෙනවනේ නේද? අර මරණාසන්නයේදී අතහැරලා සුගතියට ගියා කියලා කියන්නේ. ඒ නිසා මේ හැබැයි මේක ඉන්න සමහර අය නම් නියත මිත්‍යා දෘෂ්ටිකයෝ 3 දෙනෙක්. ධර්මයේ හැටියට. ඉතින් නියත මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නේ නැහැ නියත වුණාට පස්සේ. ඊට පස්සේ ඊළඟ සිද්ධිය තමයි බෝසත්වරයෙක් නම් නියත වෙච්ච කෙනෙක් නම් බුදුවරයෙක් ඉන්නකොට උන්වහන්සේ සරණ යනවා මිසක් වෙනම සම්පූර්ණ විරුද්ධ දර්ශනයක් ඇති කරගන්නේ නැහැ. අනියත වෙච්ච බෝසතාණන් වහන්සේලා ගැන මට කියන්නට තේරෙන්නේ නැහැ. නමුත් බොහෝ දුරට පාරමිතාව පුරාගෙන ආවනම් කාලයක් බුදුවරයෙක් සම්මුඛ වෙනකොට ඒකට හේතු වෙන එක තමයි උන්වහන්සේලාගේ ලක්ෂණය. ඒකට ප්‍රතිවිරුද්ධ දර්ශනයක් ගොඩ නැගෙනවා කියන එකක් වෙන්න අමාරුයි. හැබැයි මේ කට්ටිය අනාගතයේ දවසක බුදු වෙයිද කියලා අහුවොත් ඉතින් ඒකට උත්තරයක් දෙන්න මට තේරෙන්නේ නැහැ. වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම පාඩයක් තියෙනවා මේ අටුවාවේ නියත මිත්‍යා දෘෂ්ටි ගත්තොත් කවුරු හරි නියත මිත්‍යා දෘෂ්ටියනොත් නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ නිකන් ෆලෝ කෙනෙක් නෙවෙයි නියත වෙන්නට ඕනේ මිච්ඡත්ත නියතටපත් වෙන්නට ඕනේ එතකොට ඒ භාවනා කරලා ඉන්නට ඕනේ එහෙම ආවොත් න ඉමේ සත්තා න යේබුයේන වට්ට දුක්ඛතෝ මුච්ඡanti බොහෝ සෙයින් සසරින් ගැලවෙන්නේ නැහැ ඒක වට්ට අර කණු වගේ කියලා කියනවා හැබැයි යේබුය කතාවක් ස්ථිරවම කියන්නේ නැහැ බොහෝ සෙයින් කියලා කියන්නේ ඉතින් ඒ නිසා මේ මෑත භාගයේ නම් පෙරම් පුරන් එනවා කියලා හිතන්න අමාරුයි. තේරවාදයට. ප්‍රඥාවේ විචිත්‍රභාවයක් තියෙන හින්දා දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් බුද්ධත්වයට පත් වුණානේ. මේ ඉතින් එතකොට ඒ පාරමී සම්පූර්ණ කරන්න අරගලන්ට හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි. මෙහෙමයි ඔය ප්‍රශ්නේ මෙහෙම මම කියන්නම්කෝ. දෘෂ්ටියකට පැමිණෙන්නේ ස්වභාවයෙන්ම ඥානවන්තයෙක්. ස්වභාවයෙන්ම ඥානයේ තියෙන අය තමයි දෘෂ්ටි වලට එන්නේ. මොකද චින්තනයේ හැකියාව වැඩිනේ. හිතනවා ගැඹුරින් හිතනකොට දෘෂ්ටියේ ලක්ෂණය තමයි හිතනවා වැටහෙනවා යාට කරුණු. ඒ වැටහෙන කරුණු සියල්ලක්ම අසාධාරණ නැහැ. සාධාරණ කරුණු වැටහෙනවා. නමුත් තියෙන තොරතුරු මත තීරණයකට ලැබෙනවා. ඕක තමයි ථේරවාද කෝණයෙන් දෘෂ්ටිය බලන්න තියෙන්නේ. එතකොට යම් තොරතුරු ටිකක් වැටහුණා. දැන් සමහර දා කට්ටිය ජලය සහ රූපය අතර සම්බන්ධය ආපෝ ධාතුව කියලා අපි ගමුකෝ යම් සම්බන්ධයක් තේරුම් ගත්තා. එතකොට ඇත්ත කතාවේදී යම් ජලයක් මොකරි තෙත ගතියක් මේවල තියෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒ මට්ටමකින් කිව්වා සියල්ලේ ආරම්භය ජලය කියලා තේල්ස්. සමහරකෝ සියල්ලේ ආරම්භය ගින්න කියලා. ඊට පස්සේ ගත්තොත් එහෙම මොනවද අර උපමාව ගත්තේ නූල් බෝලයක් මෙහෙම කළ කන්දෙන් පල්ලට දැම්ම දුර දුර ගිහලා අවසන් වෙනවා වගේ මේ ගිල් දවසක අවසන් වෙනවා. එයාට හේතු තියෙන්නේ නැති. පක්කලි ගෝසාලට ඒ අදහසට එන්නට. ඉතින් දැන් සමහර කෙනෙක් කිව්වොත් එම කර්මය නැති වෙන්නට හේතුවක් ලෙස හොඳ තර්කයක් තමයි. අපි එකම කන්ඩිෂන්ස් මත එකම සියලු මේවා තියලා එක විදියටම හදාගත්ත ඇට ටිකක් අරගෙන මිරිස් පාත්තියක් දැම්මොත් මිරිස් පාත්තියේ පැල වෙනස් නේ කියන එකට එකම විදිහේ පැල ටිකක් හැදෙනවා කියලා ගන්නෑ. ඒතකොට ලෝකේ නානත්වයේ සමාන දෙයක්. ඒ නිසා සත්‍යයන්ගේ නානත්වයේ කර්මය ඕනේ නැහැ කියලා කෙනෙක් තර්කයක් ගෙනාවොත් මේක ලස්සන තර්කයක් නේ. එතකොට මොකද අම්මලා තාත්තලා වෙනස් මේවා වෙනස් කන්ඩිෂන්ස් වෙනස් ඒ නිසා සත්‍යයන්ගේ නානත්වයේ මේවා නිසා අවගොත් කිව්වොත් එහෙම ඒක තර්කයක්. එතකොට මේ බැලුවේ යම් කිසි සාධක ටිකක් විතරයි නේ. අපි තේරවාදයේ හැටියට යම් කිසි සාධක ටිකක් බලලා යා තීරණයකට ආවා. තේරවාදී කරන ඊටත් වඩා ගැඹුරු සාධක ටිකක් මෙතන තියෙනවා නාම ධර්ම කියලා එකක් තියෙනවා. නාම ධර්ම විමසන් යනකොට මෙතන පෙර භවයක් පසු භවයක් කතා කරන්න වෙනවා කියන තැනින් තමයි කාංකා විතරණයට පැමිණෙන්නේ. ඒ නිසා ඒ කියන්නේ දෘෂ්ටියකට පැමිණෙන්නේ ස්වභාවයෙන්ම ඥානයේ තියෙන මිනිස්සෙක්. මොකද වෙන කට්ටිය හිතන්නේ නැති දේවල් මෙයා හිතනවා. වෙන කට්ටිය කාමයේ පස්සේ පසුපස්සේ යනකොට මෙයා මේ ටිකක් ලෝකය ගැන ජීවිතය ගැන කල්පනා කරන මිනිස්සෙක් බවට පත් වෙනවා. ඒතර එක එකක් තියෙනවා කාමයට බරගතිය අඩුයි ටිකක් සාමාන්‍ය දෘෂ්ටි චරිතවල. ඊට පස්සේ කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් ඊට පස්සේ අනිත් සිද්ධිය තමයි එයා ටිකක් චින්තනය කරනවා.
එයා ඊට පස්සේ ගොඩක් වෙලාවට තනියම දෘෂ්ටිවාදී නිර්මාණය කරන අය ටිකක් ප්‍රබල සත්වයෝ. ලීඩර්ස්ලා ඒ කට්ටිය. ඔය ආගමික ශාස්ත්‍රවරු හැමදෙනාම හිතන්න එපා සුළුපටුවයි කියලා. ඒ කට්ටිය මහා බල සම්පන්න සත්වයෝ. ඒ කට්ටිය පිරිසක් ආකර්ෂණය කරා. හොඳ හෝ නරකට ඒක අදාළ නැහැ. හිට්ලර් කියලා කියන්නේ ඉතින් මහා දැවැන්ත හැකියාවක් තිබි. ඒ කියන්නේ හැකියාවක් තිබිච්ච සත්වෙක් නැත්තම් කොහොමද මේ පළවෙනි ලෝක යුද්ධයෙන් වැටිච්ච රටක් තනිකර නැගිටලා අරගෙන යුරෝපයක් ආක්‍රමණය කරේ. එතකොට හොඳ හෝ නරක පැති වලින් ගත්තම සත්‍යයන්ගේ බලවත්කම් පෙර පින හැකියාවන් කියලා එකක් තියෙනවා. එතකොට දෘෂ්ටිවාද ලෝකෙට ගෙනාපු හැම සත්‍යයක්ම හරි ප්‍රබල මූලයක් තිබිච්ච සත්‍යයෝ. නමුත් ඒ කට්ටිය යම් කිසි තොරතුරු ටිකක් මත conclusions නැත්නම් නිගමන වලට එළඹිලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කෝණේ හැටියට ඒක සාර්ථක මදි දෘෂ්ටි අදහසක්. ඒක සමහරු දෘෂ්ටිවාද වලට එළඹිලා තියෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි දිලු. බුද්ධ ධර්මයට ස්වාමීන් වහන්සේ දර්ශනයක් කියලා කියන්න පුළුවන් දෙක. ඒක කියන එක හරියද කියලා මට දැනගන්න ඕනේ. මට හිතෙනවා මේ බුද්ධ ධර්මයට මේ තවත් අර එක දර්ශනයක් කියන්න බෑ. මොකද ඒක පරමාර්ථය ඒක නිරෝප යථාර්ථය නිසා මට ඔබ වහන්සේ පිළිතුර දැනගන්න කැමතියි. බෞද්ධයන්ට අනුව ඒක සත්‍යය. බෞද්ධයන්ට අනුව ඒක සත්‍යය. අනිත් අයට අනුව ඒක තවත් ධර්මයක් විතරයි. දර්ශනය කියන වචනේ සංස්කෘත වචනයක්. ඒතකොට දස්සන කියන එක තමයි ඒකේ වචනේ. දර්ශනය දස්සන පාලි වචනේ. ඒකෙම තව වචනයක් තමයි දිට්ඨි කියලා කියන්නේ. ඒතකොට අපේ තියෙන සම්මා දිට්ඨියනේ. සම්මා දස්සන, සම්මා දර්ශනය. සම්මා කියන කෑල්ල අයින් කරලා පොදුවේ දර්ශනය කියලා කියන්න පුළුවන් අපිට. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. අපි ලෝකේ දකින ක්‍රමයක් නේ. ඒක මේ මට අර හිතනකොට හිතනවා එහෙම දර්ශනයක් කියලා කියන්නේ මේ. ඒ අපි විශ්වාස කරන නිසා. අපි ඒක විශ්වාස කරන නිසා ඒක පරම සත්‍යයක් ලෙස සලකන කෙනාට ඒක දර්ශනයක් ලෙස කතා කරන්න හිතෙන්නේ නැහැ. එතකොට මේකේ තියෙන විශේෂත්වය තියෙනවා. දර්ශනයකදී දැන් මෙහෙම දෙයක් තමයි තියෙන්නේ කියලා ලෝකය ගැන විස්තර කරපු දර්ශනවාදීන් හිටියා නිෂ්ඨාවකට පැමිණෙන්නේ නැතුව. දැන් ප්ලේටෝ කියන කෙනා කිව්වට මම දන්න තරමින් ඔහු මේ මෝක්ෂය සියල්ලෙන් සියල්ල කතා කරලා නැහැ මම දන්න තරමින්. දැන් අරිස්ටෝටල් උනත් සම්පූර්ණයෙන් කතා කරලා නැහැ කතාව. දැන් සොක්‍රටිස් හිටියේ මෙහෙමනේ. යා සත්‍ය අවබෝධ කරේ කියලා කිව්වේ නැහැ නේ. යා මේ ගවේෂණයක් කරේ. ඒක ග්‍රීසිය පැත්තේ එනකොට ඒ කට්ටිය ඒ ගොඩක් අය සැලකිය යුතු පිරිසක් මේ අදහස් ඉදිරිපත් කරමින් හිටපු අය. සමහරු ඉතින් තමන් දෙවියෙක් කියලා සලකපු දර්ශනවාදී කිව්වා. ගිනි කන්දකට පැන්න ඒ මනුස්සයා මැරුණා. ඉතින් එහෙම සමහර මේ තියෙනට පුළුවන් මේ ප්‍රතිෂ්ඨාවක් ඉදිරිපත් කරපු අය. දැන් ජීසස් ක්‍රයිස්ට් ගත්තම එතුමා ප්‍රතිස්ථාප කරනවා මේ දෙවියන් වහන්සේ යන පාර මේකයි කියලා. ඒතර කවුරු හරි සමහර කෙනෙක් කියන්න පුළුවන් දර්ශනය කියලා කියන්නේ අවසාන නිෂ්ඨාවක් නැතුව කරපු ප්‍රකාශනයක් විතරයි. ඒකේ අවසාන අර ළඟාවෙන ඉලක්කයක් කියලා එකක් පෙන්වන්නේ නැති ඒවා තමයි අපිට සාමාන්‍යයෙන් බටහිර දර්ශන වල හම්බ වෙන්නේ. දැන් ඔය ෆිසිකලිසම් වගේ ගත්තා මේවා විස්තරයක් විතරයි. බුදුදහමෙත් විස්තරයේ තියෙනවා අවසානයක් දක්වත් පෙන්눔 කරලා තියෙනවා. ඔන්න ඔය කියන තැනින් සමහර කෙනෙක් අහලා දැන් සාමාන්‍යයෙන් කියනවානේ දර්ශනය කියන එක ඉගෙන ගත්තට පස්සේ ඔබ මොකක්වත් ඉගෙන ගත්තේ නැහැ කියන තමයි හරි කියලා කියනවනේ. එහෙම සාමාන්‍යයෙන් කියවනවල් තියෙනවා. මොකද තියෙන්නේ ප්‍රශ්න තියෙනවා උත්තර තියෙනවා. ඉතින් කන්ක්ලූෂන්ස් දීලා නැහැ ගොඩක් තැන්වල. ගොඩාක්ම ඒ කියන්නේ මේකක් දෙනවා. ඒකට ප්‍රතිඋත්තරයකුත් තියෙනවා. ප්‍රතිතරකයකුත් තියෙනවා. එහෙම නිකන් අවුලක් වගේ තැනක තමයි ඒක තියෙන්නේ. අවුලක් කියලා අදහස් කරේ නිෂ්ඨාවකට ඇවිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව නිෂ්ඨාවකට ආපු එකක්. ඒ කියන්නේ මෙහෙම කරොත් මෙහෙම කරා මෙතනින් ගොඩ යනවා කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. නිගණ්ඨනාථ පුත්තකෙත් එක තියෙනවා. මෙහෙම කළා චතුයාම සංවරයෙන් ගොඩ යන්නට පුළුවන්. එතකොට සමහර කට්ටිය කියන්නට පුළුවන් මේ දර්ශනය කියලා කියන්නේ හරි නිෂ්ඨාවක් දීපු නැති තැන ආගම්වල තියෙන්නේ හරි කෙලවරක් මොක්ෂයක් දක්වපු තැන. ඒ අර්ථයෙන් ගත්තම මම කියන්නේ එහෙම නිර්වචනයක් බෙදීමක් ගෙනාවොත් කවුරු හරි තියනවාද කියන එක නෙමෙයි. එහෙම කවුරු හරි ගෙනාවොත් ඒ වෙනස පේන්න තියෙනවා. බුදුදහමේ අවසාන ඉලක්කය දක්වලා තියෙනවා මාර්ගයකුත් එක්ක. ඒ වගේ අනිත් ආගමුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අතින් ගත්තම අපි කතා කරන දර්ශන වල මේක වෙනස්. මේක වෙනස් තැනක තියෙනවා. හැබැයි ඔබට මේ කාටරි කෙනෙක්ට මේක දර්ශනයක් නෙවෙයි මේක පරම සත්‍ය කියලා වැටහෙන්නේ ඒ තමයි විශ්වාස කරන නිසා. ඒ නිසා ඒ කෝණයෙන් නිගණ්ඨ ශ්‍රාවකයෙකුත් කියයි නිගණ්ඨ ධර්මයට දර්ශනය කියන්න එපා ඒක පරම සත්‍ය කියලා. ඉතින් පොදුවේ බලුවම දර්ශන කියන වචනය
යොදාගත්තම දර්ශනය කියන එකේ තේරුම තමයි මොකක් හරි දර්ශනය දැක්මක් ලෝකෙ පිළිබඳ. බුදුරජාණන් වහන්සේ ලෝකේ දැපකපු ක්‍රමය තමයි මෙය. එය බෞද්ධයන් විසින් උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ පරම සත්‍ය ලෙස සලකනවා. බෞද්ධයෙක් බුදුරජාණන් වහන්සේම සරණ යන්නේ දැන් මහරහතන් වහන්සේලා එහෙම ස්වාමීන් වහන්සේම සරණ ගියේ මේ නිකම්ම නෙවෙයි ස්වාමීන් වහන්සේ පතාගෙන ඇවිල්ලා පාරමිතා පුරලා අර අනිත් දර්ශනවාදීන්ව ෆලෝ කරනවා වගේ නෙවෙයි නේද ස්වාමීන් වහන්සේ. ඒක තමයි ඉතින් දැන් අනිත් දර්ශනවාදීනුත් කියයි ඉතින් නේද නිගණ්ඨනාථ පුත්තිකෙත් කියනවා ඇති දැන් අර ආජීවකයන්ගේ හැටියට කොච්චර කල් යන්න ඕනේද ආජීවකෙක් වෙන්න. කූ ගමනක් ගිහිල්ලා තමයි අවසාන ආජීව. ඒක තමයි අපිට ඇත්ත නෙමෙයි. ඔය කෝණෙන් අපිට මේ බෞද්ධයන් අතර හරි කතාව. බෞද්ධයන් අතර හරි. පොදුවේ ලෝකෙට කතා කරනකොට තවත් දර්ශනයක්. හරි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එහෙමනම් අපි අද නාමයේ පළමු කොටස අවසන් කරා. බදාදා ඉඳලා නාමයේ දෙවෙනි කොටස ආරම්භ කරනවා. චිත්තචෛසික ධර්මයෝ අපි තේරවාදයට අනුව විස්තර කරන්නට පෙළඹෙනවා. එහෙනම් රසපත් කරගන්න යුතුනා වූ කුසල සම්භාරය නිවැරදි දර්ශනීය ඇති කර ගැනීමට උපනිශ්‍රේ වේවා. හැම දිනාටම නිවනටම සැනසෙන්න උපකාරයක් වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනසත් හේතුපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු